පුතේ අපි රිවිෂන් පන්තිය පටන් ගන්නවා 10 වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසේ. හරිද? පොඩ මතක් කිරීමක් කරනවා. දරුවනේ මම වෙබ්සයිට් එකකට ගියේ නෑ. WhatsApp group එකක් හදාගෙන සියලු දේ ඔබට දුන්න කිසිම බාධාවකින් තොරව. නේද? කිසිම බාධාවකින් තොරව දුන්න නිදහසේ. උගන්නන හැමදේම WhatsApp මේ YouTube අප්ලෝඩ් කරා. හැබැයි ඔබෙන් ඉටු වෙන යුතුකමක් තියෙන තමයි මේකේ වියදම කවර් කරගන්න මේ නිබන්ධනය ලබා ගැනීම තුලින්. පුතා නිබන්ධනය ගන්න නැත්නම් මට මේකේ වියදම කවර් කරගන්න විදියක් නැහැ. පැහැදිලිද? මට සරල ක්‍රමයක් තියෙන මොකක්ද ඒ තමයි වෙබ් අඩවියක් හදාගෙන එන්නේ නැති අය පන්ති කාඩ් එක ගන්න නැති අය බ්ලොක් කරන එක. මම එතෙන්ට ගියේ නෑ දරුවන් කෙරෙහි තිබූ විශ්වාසය නිසා. මම හිතන්නේ දරුවෝ එහෙම කරයි කියලා. නමුත් ඊටාම අඩු නිබන්ධන සංඛ්‍යාවක් ගිහින් තියෙන්නේ. ඒකෙන් පිරිවැය කවර් කරගන්නත් බෑ. පිරිවැය කවර් කරගන්නත් බෑ. වියදමවත් කවර් නෑ. ෆ්‍රෙෂ් එකේ බිල ගෙවන්න, Zoom පැකේජ් එකේ බිල ගෙවන්න, ඩේටා ටික ওই ටිකට යන වියදමවත් නෑ. ඇත්තම කතාව ඒක. ඇත්තම කතාව ඒක. දැන් අද මේ වෙනකොට ඔන්ලයින් සියලු දේවල් වෙබ් අඩවි හදලා කරන්නේ ගුරුවරු. ලංකාවේ සියලු ගුරුවරු කරන්නේ එහෙමයි. මම එතෙන්ට ගියේ නෑ. මම වගේ දරුවන් කෙරෙහි යම් විශ්වාසයක් තිබුණා. හැබැයි එය ඉටු නොවන බවක් වේ. ඒ වගේම තමයි උගන්වපු හැමදේම YouTube එකටත් අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඒ සඳහාත් වියදමක් යනවා. හරිද? රයිට්. ඒ නිසා ඔබ නිබන්ධනය නොගත්තු දරුවෙක් නම් කරුණාකරලා නිබන්ධනය ගන්න. හරිද? එහෙම නැත්නම් කරගෙන යාම හැකියාවක් නැහැ. කනගාටුවෙන් කියන්න මටත් ඉතින් අර විකල්ප වලට යන්න වෙනවා. තාම සරල වැඩක් තියෙන්නේ. මටත් එතෙන්ට වැටෙන්න වෙනවා. හරිද? නිසා කවුරුත් පණිවිඩය දෙන්න මොකක්ද? අනිවාර්යයෙන්ම ඔබ අද ඔයට නිබන්ධනය ගත්තේ නැත්නම් දරුවෙක් නම් අනිවාර්යයෙන්ම නිබන්ධනය ගන්න. හරිද? රයිට්. කතිපයාධිකාරයේ ලක්ෂණ. අපි ඕනම එකක මතක තියාගන්න පුතේ. ඕනම එකක. ඕනම වෙළඳපළ ව්‍යුහයක ලක්ෂණ කතා කරන්න කලින් අපි උදාහරණ වලටයි එන්නේ. මොනවද උදාහරණ පුතේ? අපි කියන මෙන්න කතිපයාධිකාරයක උදාහරණ. ගෑස් නේද? මේ දවස්වල හිගයි නේද? ඔව් ගෑස්. ඊට පස්සේ ගෑස් වාණිජ බැංකු. ගෑස් වාණිජ බැංකු සිමෙන්ති දුරකථන සේවා ගෑස් වාණිජ බැංකු සිමෙන්ති දුරකථන සේවා පුවත්පත් ගෑස් වාණිජ බැංකු සිමෙන්ති දුරකථන සේවා පුවත්පත් හරිද? පුවත්පත් රූපවාහිනී නාලිකා මෙන්න මේ සියල්ල වැටෙන්නේ මොකටද පුතේ? කතිපයාධිකාර වෙළඳ වලට. මේවට කියනවා නම පුතේ මොකක්ද කියන්නේ? කතිපයාධිකාර වෙළඳ වල. කතිපයාධිකාරය. තේරුම් ගන්න. පුතේ මේ කතිපයාධිකාර වෙළඳපොලේ ලක්ෂණ පෙන්වන්නේ. පළවෙනි ලක්ෂණය තමයි පුතේ මේ වෙළඳපොලේ හරිද? මේ වෙළඳපොලේ ප්‍රබල ආයතන 14යි. ප්‍රබල ආයතන 14යි. ප්‍රබල ආයතන 14. පුතේ ප්‍රබල ආයතන 14යි.
ප්‍රබල ආයතන 14යි. සිසිල් බීම්. බලන්න හොඳට. හැබැයි මම වචනේ අර්ථයෙන්ම කියනවා ප්‍රබල ආයතන 14යි. ඒ කියන්නේ පුතේ පුංචි පුංචි ආයතන තව ඉදීමේ හැකියාවක් තියෙනවා. දැන් ලංකාව ගත්තම පුතේ මේ බලන්න. සිසිල් බීම වැටෙන්නේ කතිපයාධිකාරයට. ඒ කියන්නේ පුතේ ප්‍රබල නිෂ්පාදකයෝ කීප දෙනෙක්. ප්‍රබල නිෂ්පාදකයෝ ඉන්නේ කීප දෙනෙක්. හැබැයි පුංචි පුංචි නිෂ්පාදකයෝ විශාල සංඛ්‍යාවක් ඉන්න පුළුවන්. අපි අනෝය පොඩි බීම නිෂ්පාදකයෝ පොඩි බීම කප් හදන අය නේද? කෝඩියල් හදලා විකුණන අය. ඒ වගේ පොඩි නිෂ්පාදකයෝ ඉන්න පුළුවන්. අපි කියන්නේ වෙළඳපොලේ ප්‍රබල නිෂ්පාදකයෝ 14යි. දැන් බිස්කට් ගත්තම කතිපයාධිකාරී. ප්‍රබල සමාගම් ඉන්නේ 14යි. මානසිකයයි මෙලිබන් කියයි නේද? ප්‍රබල කීප දෙනයි. හැබැයි හැම බේකරි එකම සීනි බිස්කට් හදනව නේද? ඔයාලා කන මොනවද? ඥාන කතා, හුලං ඉස්කෝතු, ඉස්කිරිඤ්ඤා හදනවද නැද්ද? හදනවා. ඒ කට්ටිය බිස්නස් පාර්ක්කේ. හැබැයි පුංචි. එහෙනම් මතක තියාගන්න පුතේ අපි කියන්නේ ප්‍රබල ආයතන 14යි. තා පුංචි අය ඉන්න පුළුවන්. right? අංක ලියන්න පුතේ. ප්‍රබල නිෂ්පාදන ආයතන 14ක් පමණක් පැවතීම. ප්‍රබල නිෂ්පාදන ආයතන 14ක් පමණක් පැවතීම. ප්‍රබලයෝ ඉන්නේ 14ක්. අයිවි. ප්‍රබල. ඒ වරාංගිතල යටින් කියන මොකද්ද පුතේ? වරාංගිතල යටින් කියන මොකද්ද? බලපෑමක් කළ නොහැකි කුඩා ව්‍යාපාර ආයතන රාශියක් පැවතියි. හැබැයි වෙළඳපොළට බලපෑමක් කරන්න බැරි පුංචි අය ගොඩක් ඉන්න පුළුවන්. පළවෙනි කරුණ ලියුවෙමු පුතේ මොකක්ද එහෙනම්? ප්‍රබල ආයතන 14ක් පමණක් සිටීම. පළවෙනි කරුණ ලියුවෙමු මොකක්ද පුතේ? ප්‍රබල ආයතන 14ක් පමණක් සිටීම. right? yeah. දෙවෙනි කියලා යන්නේ පුතේ මේ බලන්න හොඳට. මේ කර්මාන්තයට අලුතෙන් අයට එන්න දෙන්නේ නැහැ. ප්‍රවේශය බාධාකාරයි. මේ බලන්න 14 අතර බෙදාගෙන ඉන්නේ. දැන් අපි ලංකාවේ දුරකථන සේවා ගමු. හච්, ඩයලොග්, මොබිටෙල්, එයාර්ටෙල්. හතර දෙනෙක් එක බෙදාගෙන ඉන්නේ ලංකාවේ මුළු මාකට් එක. අලුතෙන් කෙනෙක් ආවොත් පුතේ බාධාවන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒක ස්වාභාවික බාධාවක් වෙන්න පුළුවන්, කෘත්‍රිම බාධාවක් වෙන්න පුළුවන්. නේද? මේ ඉන්න අය එන්න දෙන්නේ. සමහරලාට දැන් හතර දෙනා වෙන්ව තරඟ කළා. අලුතෙන් කෙනෙක් එන්න හැදුවොත් මේ හතර දෙනා පුතේ තනි එක්කෙනෙක් විදියට එකතු වෙලා තරඟ කරනවා. තනි එක්කෙනෙක් විදියට මේ හතර දෙනා එකතු වෙලා අර අලුතෙන් එන කෙනාට එන්න දෙන්නේ. බාධා කරනවා. දැන් හරියට දැන් ඔයාලා ගෙදර අයියයි මල්ලි නංගි වුණ ගහ ගන්න. වලියක් ගෙදර. අයියලා මල්ලි අතර වලියක්. ගහ ගන්නවා. උතට ගහ ගන්නවා හතර පහ දෙනෙක්. යාර මේ දරුවෝ ටික. ඔමෙන්නෝ දැන් අල්ලපු ගෙදර එකෙක් ගහන්නව මොකෝ වෙන්නේ? අර ගෙදර උන් ගහ ගන්න එක නතර කරලා ඔක්කොම ටික එකතු වෙලා අල්ලපු ගෙදර කාට ගහනවද නැද්ද? අල්ලපු ගෙදර කාට ගහනවා? නේ? ඒ වගේ මේ හතර දෙනා තරඟ කළත් බෙදිලා නවකයෙකුගේ ප්‍රවේශයත් සමග මේ අය එකතු වෙලා
තරඟ කරනවා. එකතු වෙලා අර අලුතින් එන කෙනාට එන්නේ ප්‍රවේශය බාධා කරනවා. බබ්ගේ අලුත් ආයතන කර්මාන්තයට ප්‍රවේශ වූ කෘත්‍රිම හෝ ස්වාභාවික බාධක දක්වන ලැබේ. දෙවෙනි ගලන්තේ බාධාකාරී ප්‍රවේශයක් හා පිටවීමක් දැකිය හැකිය. බාධාකාරී ප්‍රවේශයක් හා පිටවීමක් පැවතීම. බාධාකාරී ප්‍රවේශයක් හා පිටවීමක් පැවතීම. බාධාකාරී. බාධාකාරී ප්‍රවේශයක් හා පිටවීමක් පැවතීම. ඊළඟ නිෂ්පාදිත ඊළඟට කැලේ නිෂ්පාදිතය ප්‍රභේදිත නිෂ්පාදිතය ප්‍රභේදිත හෝ සමජාතීය වීම. ප්‍රභේදිත හෝ සමජාතීය වීම. නිෂ්පාදිතය ප්‍රභේදිත හෝ සමජාතීය වීම. පුතේ නිෂ්පාදිතය ප්‍රභේදිතයි සමහරවිට සමජාතීයයි. මේ බලන්න දුරකථන සේවා. මම අහන පුතාගෙන් ප්‍රභේදිතයිද සමජාතීයයි? සමජාතීයයි. අපිට මොන දුරකථන සේවයෙන් කතා කරත් කිසිම ගැටලුවක් නැහැ. අපිට දුරකථන මාධ්‍යමකදී අපේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක බලන්න නැතුව ආන්සර් කරොත් අපිට කතා කරන මිනිස්සයා කතා කරන්නේ මොන නෙට්වර්ක් එකකින්ද? මේ හතරේ මොකෙන්ද කියලා හිතා ගැනීමේ කියාවක් නැහැ. සමජාතීය. ඊට පස්සේ අපි ගත්තොත් බලන්නකො සිමෙන්ති පොල් කටු හතරක් ගත්තොත් අපිට මොන සිමෙන්ති වර්ගයේද කියලා කීමේ හැකියාවක් නැහැ. සමජාතීයයි. අපි ගෑස් ගත්තොත් අපේ ගෑස් ටැංකිය පේන්නේ නැත්නම් අපිට කහ පාටද නිල් පාටද කියන එක පේන්නේ නැත්නම් අපි ගෑස් ටැංකිය පේන්නේ නැති වෙලාවක ගෑස් කෝකර් එක ගහලා ගින්දර දිහා බලලා අපිට ලාභද ලීට්‍රෝද කියලා කීමේ හැකියාවක් නැහැ. සමජාතීයයි. එහෙනම් මෙන්න මේවා සමජාතීයයි, අනිත් ඒවා ප්‍රභේදිතයි. එහෙනම් පුතේ කතිකාධිකාරී භාණ්ඩය සමජාතීය හෝ ප්‍රභේදිතයි. හරිද? ලියන්න. භාණ්ඩය සමජාතීය හෝ ප්‍රභේදිත වීම. භාණ්ඩය සමජාතීය හෝ ප්‍රභේදිත වීම. භාණ්ඩය සමජාතීය හෝ ප්‍රභේදිත වීම. ඊළඟ සැපයුම් කරුවන් අතර සැපයුම් කරුවන් අතර දැඩි අන්‍යෝන්‍ය රැඳියාවක් පැවතීම. 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 මේ බලන්න. සැපයුම් කරුවන් අතර දැඩි අන්‍යෝන්‍ය රැඳියාවක් පැවතීම. මේ බලන්න පුතේ. මේ අය සපයන භාණ්ඩේ ලොකු වෙනසක් නැහැ. මේ අය සපයන භාණ්ඩ ලොකු වෙනසක් නැහැ. දැන් මෙතන නම් කෙලිම සමජාතීය. මේ එක දුරකථන සමාගමක් යම්කිසි වැඩක් කළොත් අලුත් දෙයක් හඳුන්වනවා. හිතන්න zoom පැකේජ් එකක් කියලා. zoom එකට පැකේජ් එකක් හඳුන්වා දෙනවා ඩයලොග්. හිතන්නේ then zoom prepackage එකක් හඳුන්වා දුන්නොත් ඩයලොග් මොකෝ වෙන්නේ? අනිත් දුරකථන සමාගම් පාවිච්චි කරන අය කෙලිම අරකට ඇදෙනවද නැද්ද? ඇදෙනවා.
තොර අනිත් අයත් පුතේ ශනිකව මොකද සූම් පැකේජ් එකක් ලබා දෙනවා හිතේ. ප්‍රතිචාර දක්වනවා. නැත්තම් අර කෙනාට ඇදිලා යනවා. අර කෙනාට ඇදිලා යනවා. අන්‍යෝන්‍යව රැඳිලා තියෙනවා. මේ වෙළඳපොලේ එක්කෙනෙක් ගන්න ක්‍රියාමාර්ගය අනිත් කෙනාට දැඩිව බලපානවා. දැන් මෙයා සූම් පැකේජ් එක හඳුන්වලා දෙනවා මොකද මේ ෆ්‍රී ගාස්තු රහිත. දැන් ඕක ආරංචි වුණාම පාරිභෝගිකයෝ ඒකට යනවද නැද්ද? යනවා. යන්නේ වලක්වන්න ශනික වලිතයත් පුතේ ඒකට සමාන උත්තරයක් ලබලා මේ සමාන දෙයක් කරනවා. රූපවාහිනී සේවා ඉස්සර පුතේ ප්‍රවෘත්ති කිව්වේ රූපවාහිනී සේවත් කතිපය අධිකාරී. ඉස්සර ලංකාවේ ප්‍රවෘත්ති කිව්වේ සියලු දෙනා ප්‍රවෘත්ති කිව්වේ සියලු නාලිකා ප්‍රවෘත්ති කිව්වේ ප්‍රධාන මොනවද? 8ට. හිරු දෙරණ සරණවාහිනී ඔක්කොම ප්‍රවෘත්ති කිව්වේ 8ට. හැබැයි එක නාලිකාවක් ගෙනාව 7ට ප්‍රවෘත්ති කියන්නේ. අනිත් සියලු නාලිකා දැන් ප්‍රවෘත්ති කියන්නේ කීයද? 7ට. තර එක්කෙනෙක් ගන්න ක්‍රියාමාර්ගය අනිත් කෙනාට දැඩිව බලපාන. නැතර ඇඳින්නේ. ඉස්සර සිරස් තමයි සුපර්ස්ටාර් ගෙනාව. නේද? දැන් මොනවද තියෙන්නේ? ඒ සිර සුපර්ස්ටාර් වැඩසටහන් දැන් අනිත් නාලිකා කරනවා. නැතර පැවැත්මක් නැහැ. හීරෝ ස්ටාර් නේ තමයි තියෙන මොකද ඩ්‍රීම් ස්ටාර් නේ. නේද? එක එක ඔය සිප්පි කටු කැලිය හිඳන් ඇවිල්ලා නේද? පළවෙනි හින්දු කියනකොට නිකන් හද්ද ගොඩේ වගේ. නෑ ඔයාලා වගේ නේද? පළවෙනි සින්දුව කියන දවස් නිකන් ඔයාලා වගේ. හැබැයි අන්තිම දවසේ මොකාද කෙක් වාගේ කොණ්ඩේ හදාගෙන නිකන් අමුතු වෙලා නේ. කන පොෂ් වෙලා ඉන්නේ. ඔය දකින්න ඒවා නේද? පළවෙනි දවසේ අර සින්දුව කියනකොට නිකන් අර ගමේ හද්දා පිටිතර ගතිය තියෙනවා. ඔයාලා ඔයාලා වගේ. ඔයාලත් බැලුවලට පේනවා නේද ගොඩේ කියලා නේද? ඔයාලගේ මූණ බැලුවම ටක් ගාලා ගොඩේ කියලා පේනවා. ඒ වගේ. හැබැයි අන්තිම දවසේ අර සින්දු කියනකොට කොහොම එන්නේ? ආතය කොළවයි වගේ. එන මොඩ්ඩලනේ. කතිපයාධිකාරය. මොකද්ද? අන්‍යෝන්‍ය රැඳියාවක් තියෙනවා. හරිද? රයිට්. ඊළඟ කියන්නේ තියුණු ප්‍රචාරණයක් පැවතීම. තියුණු ප්‍රචාරණයක් පැවතීම. තියුණු ප්‍රචාරණයක් පැවතීම. තියුණු ප්‍රචාරණයක් පැවතීම. නිකන් හිතලා බලන්න. ටීවී එකේ වැඩිම ඇඩ් දාන්න මෙන්න මෙයයි. බේත් බිස්කට් සමාගම් ගෑස් වාණිජ්‍ය බැංකු සිමෙන්ති දුරකථන සේවා රූපවාහිනිය සිසිල් බීම වාණිජ්‍ය බැංකු කම්බි නිෂ්පාදකය ඔන්න ඔය සමහර මෙන්න මේ අයගේ ඇඩ් අයින් කරගත්තොත් වෙළඳ මේ ටීවී එකේ ඇඩ් නැති තරම් හොඳට පොඩක් ඔය නාටකකාරයෝ බලනකොට බලන්න වැඩිම ඇඩ් දාන්නේ කතිපය අධිකාරී. ඇයි අතලොස්සයි නියුම් ප්‍රබලයෝ ප්‍රබල ආයතන 14යි. ඊළඟට වෙළඳපොළ ආධිපත්‍ය. වෙළඳපොළ ආධිපත්‍ය. පැවතීම. වෙළඳපොළ ආධිපත්‍ය පැවතීම. වෙළඳපොළ ආධිපත්‍ය පැවතීම. ආධිපත්‍ය කියන්නේ මේ හැම නිෂ්පාදකයටම පුතේ කතිපයාධිකාරය මම කියන්නේ ප්‍රබල ආයතන 14යි කියලා. මේ හැම නිෂ්පාදකයටම හරිද? මේ හැම නිෂ්පාදකයටම විශාල පාරිභෝගික සංඛ්‍යාවක් ඉන්නවා. මේ හැම නිෂ්පාදකයටම පුතේ විශාල පාරිභෝගික සංඛ්‍යාවක් ඉන්නවා. හැම නිෂ්පාදකයටම විශාල පාරිභෝගික සංඛ්‍යාවක් ඉන්නවා. එතකොට මේ හැම කෙනාටම පුතේ වෙළඳපොළ ආධිපත්‍යයක් තියෙනවා.
මේ හැම එක්කෙනාට මොකද තියෙන්නේ? වෙළඳපොළ ආධිපත්‍යයක් බලයක් තියෙනවා. අන්න. එහෙනම් කියන මොකද? වෙළඳපොළ බලයක් විශාල පාරිභෝගික සංඛ්‍යාවක් ඉන්න විශාල මහා පරිමාණයක් සිද්ධ වෙන ප්‍රබල ආයතන මේවා. එයාට වෙළඳපොළ ආධිපත්‍යයක් තියෙනවා. ඊළඟට මිල දැඩියාවක් පැවතී. මිල දැඩියාවක් පැවතී. මිල දැඩියාවක් පැවතී. මිල දැඩියාවක් පැවතී. මම උදාහරණයක් ගන්නවා. මිල දැඩියාවක් පැවතී. ඔන්න සිමෙන්ති නිෂ්පාදකයෝ 4ක් දෙනෙක් ඉන්නවා. සමුද්‍ර සිමෙන්ති, මහවැලි මෙරින් සිමෙන්ති, සංස්ථා සිමෙන්ති සහ සිමෙන්ති වර්ගයක් කියනවා හොල්සි සිමෙන්ති. ඔන්න සිමෙන්ති 4 දෙනෙක් ඉන්නවා. දැන් මේ සමජාතීය බාන ලොකු වෙනසක් නැහැ අත්‍තරම නේද? ලොකු වෙනසක් නැහැ. ඕකේ මේ 4 දෙනාම දැන් මිල ගහලා තියෙන 1100. 1100. 4 දෙනාම සාමාන්‍ය 1100 මිල තියෙනවා. හොල්සින් සංස්ථා සිමෙන්ති වලට හිතෙනවා මේ මිල අඩු කරලා අනිත් අයගේ පාරිභෝගික ටිකත් ලං කරගන්න. සංස්ථා සිමෙන්ති එක සැරේට කරන්නේ මොකක්ද? 950ට සිමෙන්ති එකේ මිල අඩු කරනවා. 950ට සිමෙන්ති එකේ මිල අඩු කරනවා. දැන් මොකද වෙන්නේ? දැන් සංස්ථා සිමෙන්ති එහෙම කළේ මොකටද එහෙම කළේ? මිල අඩු කරලා පාරිභෝගිකයෝ ටිකක් ආකර්ෂණය කර ගන්න. අලවිය වැඩි කරගන්න. හැබැයි පුතේ සංස්ථා මේ කරපු වැඩේට අනිත් සමාගම් තුනක් ප්‍රතිචාර දක්වනවද නැද්ද? දක්වනවා. නැත්නම් එයාගේ සිමෙන්ති අලවි වෙන්නේ නැහැ. 950 නම් සංස්ථා නේද? ඔබේ අන්‍යෝන්‍ය රැඳියාවක් තියෙන. එක්කෙනෙක් ගන්න ප්‍රතිපත්තිය අනිත් කෙනාට ඍජුව බලපාන. එක්කෙනෙක් ගන්න ප්‍රතිපත්තිය අනිත් කෙනාට ඍජුව බලපාන. මේ බලන්න සංස්ථාකාරයේ සිමෙන්ති කොට්ටුවේ රුපියල් 950ට තියෙද්දී අනිත් අයගේ සිමෙන්ති විකිරෙන්නේ. එයා සංස්ථා ගනිපු ප්‍රතිපත්තිය අනිත් අයට දැඩිව බලපාන. දවසයි දෙකයි යන්න ඕන අනිත් අයත් 950ට අඩු කරනවා. අනිත් අයත් 950ට අඩු කරනවා. අනිත් අයත් 950ට අඩු කරනවා. දැන් 4 දෙනාම කල්පනා කරන්න ඉදරු මෙහිම. සංස්ථා මිල අඩු කරපු එකෙන් සංස්ථාවලට ලැබිච්ච වාසියක් නැහැ. අවසානයේ සිද්ධ වුණේ 4 දෙනාම මිල මොකක් කරන එක? අඩු කරන එක. අවසානයේ සිද්ධ වුණේ 4 දෙනාම මිල අඩු කරන එක. 4 දෙනාගේ මිල අඩු. දැන් මේ 4 දෙනා කතා කරනවා මෙහිම. 4 දෙනා කතා කරනවා මෙහිම. කොහොමද කතා කරන්නේ? අපි 4 දෙනාම මිල තියන් ඉඳි 1100. හැබැයි එක්කෙනෙක් මිල අඩු කළා 950යි. දැන් සියලු දෙනාගේ මිල කීයද? 950යි. දැන් හැමෝටම පාඩු. හැමෝගෙම මිල රුපියල් 250ගේ අඩු වුණා. 250ගේ අඩු වුණා. හැමෝටම පාඩු. අන්න මේ අය කියන මෙන්න මෙහෙම. අපි 4 දෙනා එකඟත්වයකින් යුතු මිල ගහමු. එකඟත්වයකින් මිලක් ගහමු. ඒ මිල තනි තනිව වෙන් වෙන් වශයෙන්
වෙනස් නොකර ඉන්න. අන්න දැන් මොකද වෙන්නේ? මේ හතර දෙනා එකඟ වෙලා මිලක් ගන්න රුපියල් 1200. ඊට පස්සේ ආයෙ කියනවා හැබැයි මේක තනි තනිව වෙනස් කරන්න යන්න එපා. ඇයි එහෙම වෙනස් කරන්න එපා කියන්නේ? එහෙම වෙනස් කරයි කියලා වෙනස් කරපු කෙනාට ප්‍රතිලාභයක් ලැබෙන්නේ. අනිත් අයත් ඒකට ප්‍රචාරය වඩු කරනවා. අන්න කියනවා මෙහෙම අන්‍යෝන්‍ය එකගත්වයෙන් තීරණය කරගන්න මිලක් තියෙනවා. කතපයක්. මේව සාකච්ඡාවෙන් හරි ව්‍යංගලේ සහරි. දොර මේ අන්‍යෝන්‍ය එකගත්වයෙන් තීරණය කරගන්න මිල පුතේ නැවත සාකච්ඡා කරලා වෙනස් කරනකම් කවුරුත් වෙනස් කරන්නේ නැහැ. එතකොට මේ මිල පුතේ දීර්ඝ කාලයක් වෙළඳපොලේ තියෙනවා. ඒ නිසා කියනවා මොකමද දැඩියාවක්ද? මිල දැඩියාවක් පැවති. මිල දැඩියාවක් පැවති. එහෙනම් කතිපයාධිකාරී පුතේ අන්‍යෝන්‍ය වශයෙන් තීරණය කරගන්නා මිල වෙන්වෙන්ව ගිහිල්ලා කවුරුත් වෙනස් කරන්නේ නැහැ. ඇයි වෙනස් කරන්නේ නැත්තේ? වෙනස් කරාට වැඩක් නැහැ පුතේ. අනිත් අයත් ඒකට මිල වෙනස් කරනවානේ. එතකොට අර මිල අඩු කරපු එකාට ලැබෙන වාසියක් නැහැ. අන්න ඔකට කියනවා මිල. එහෙනම් කතිපයාධිකාරයේ මිල තීරණය වෙන්නේ අන්‍යෝන්‍ය එකගත්වයෙන්. ඒ අන්‍යෝන්‍ය එකගත්වයෙන් තීරණය කරගන්න මිල නැවත වෙනස් කරනකම් වෙළඳපොලේ දීර්ඝ කාලයක් තියෙනවා. ඉල්ලුම් සැපයුම් අනුව නිතර නිතර වෙනස් වෙන්නේ. දැන් එළවලු පළතුරු වගේ දවස් ගන්න වෙනස් වෙන්නේ. අන්‍යෝන්‍ය එකගත්වයෙන් තීරණය කරගන්න මිල නැවත වෙනස් කරනකම් දීර්ඝ කාලයක් වෙළඳපොලේ තියෙනවා. right? ඒකට කියන නමක් මිල දැඩියාව. හොඳයි. ඊට පස්සේ කියනවා ඒකාධිකාර වෙළඳපොළ ව්‍යුහය. ඊළඟ ප්‍රශ්න බලන්න. ඒකාධිකාරයේ තරංගයයි කතිපයාධිකාරයේ වෙනස්කම්. වෙනස්කම් ගොඩක් තියෙනවා පුතේ. පුතාට පහසුවෙන් මතක තියාගන්න පුළුවන් වෙනස්කම් හතරක් highlight කරන්න. හොඳින් කියවන්න. පහසුවෙන් මතක තියාගන්න පුළුවන් හතරක් highlight කරන්න. කියවන්න. හරි. පුතේ වෙනස්කම් මුඩ උදාහරණ දෙකක් ලියා ගන්න. වෙනස්කම් ගොඩක් තියෙනවා. එතන උඩ පුතේ උදාහරණ දෙකක් ලියන්න. කතිපයාධිකාර උඩ ලියන්න දුරකථන සේවා, ඒකාධිකාර තරගය උඩ ලියන්න
මොකද්ද? හෝටල්. උදාහරණ දෙකක් දුවා පටපට ගාලා මතක් වෙනවා. අය මොකද්ද? බලමු ලියපු කරුණු ටික. ප්‍රබල ව්‍යාපාර ආයතන 14ක් පැවතීම ඒකාධිකාර තරඟේ විශාල සංඛ්‍යාවක් පැවතීම 14යි විශාල සංඛ්‍යාවක්. දෙක ප්‍රවේශය බාධාකාරී වීම අබාධ ප්‍රවේශය. කතිපයාධිකාරයේ බාධාකාරී ප්‍රවේශය ඒකාධිකාර තරඟේ අබාධයි ප්‍රවේශය. සැපයුම් කරුවන් අතර අන්‍යෝන්‍ය රැඳියාවක් පැවතීම. මම කියන්නේ මේ අන්‍යෝන්‍ය රැඳියාවක් තියෙනවා. එකෙක් ගන්න තීරණේ අනිත් කෙනාට ඍජුව බලපාන. ඊට පස්සේ දැඩි අන්‍යෝන්‍ය රැඳියාවක් පැවතීම. රැඳියාවක් නෑ, රැඳියාවක් නොමැත. රැඳියාවක් නොමැත, රැඳියාවක් පවතී. ඊළඟ නොමිල තරඟය, මිල තරඟය. මේ බලන්න පුතේ හොඳට. නොමිල තරඟය, මිල තරඟය. ඔය කියන්නේ මේකයි. ඒකාධිකාර තරඟේ කාට මිල අඩු කරලා පාරිභෝගිකයා ආකර්ෂණය කරගන්න පුළුවන්. හෝටල්, ආපන ශාලා, සිල්ලර කඩ, බාබර සාප්පු වලට මිල අඩු කරලා පාරිභෝගිකයා ආකර්ෂණය කරගන්න පුළුවන්. ඕකට කියන මොන තරඟද? මිල තරඟය. මිල අඩු කරලා පාරිභෝගිකයා ආකර්ෂණය කරගන්න පුළුවන්. හෝටලයකට ෆ්‍රයිඩ් රයිස් එකේ මිල අඩු කරලා ඉස්සරහා බෝඩ් එකක් ගහලා පාරිභෝගිකයා ආකර්ෂණය කරගන්න පුළුවන්. මිල තරඟය. අපි දැකලා තියෙනවා. දැන් හෝටල් වල එහෙම ඉස්සරහා ගහලා තියෙන මොකද? රුපියල් 100යි, රයිස් රුපියල් 100යි එහෙම කියලා මිල අඩු කරලා ගහලා තියෙනවා. ඒ කියන්නේ ඒ අයට භාණ්ඩ මිල අඩු කරලා පාරිභෝගිකයව ආකර්ෂණය කරගන්න පුළුවන්. හරිද? පුළුවන්. හැබැයි පුතේ මේ බලන්න කතිපයාධිකාරය. මිල අඩු කරොත් අනිත් එකත් මොකද කරන්නේ? අඩු කරනවා. මිල මගින් තරඟ කරන්න බෑ. එනේ කරුණ මම ආයෙත් කියමු මොකද්ද? කතිපයාධිකාරයේ තියෙන නොමිල තරඟය. මිල පාවිච්චි කරන්නේ වෙන ක්‍රම පාවිච්චි කරන්නේ. ඇයි? මිල අඩු කළොත් ඒකට ප්‍රතිචාරීව අනිත් අයත් මිල අඩු කරනවා. ඒ කියන්නේ කතිපයාධිකාරයේ මිල මගින් තරඟ කිරීමේ හැකියාවක් නැහැ. අපි කියනවා තියෙන්නේ මොන තරඟයක්ද පුතේ? නොමිල තරඟ. මිල මගින් තරඟ කරන්න බෑ. බලන්න ඊට පස්සේ ඒකාධිකාර තරඟ වෙළඳපොලේ තියෙන්නේ මිල තරඟයක්. ඒකාධිකාර තරඟ වෙළඳපොලේ තියෙන මොන තරඟයක්ද පුතේ? මිල තරඟයක්. මිල මගින් තරඟ. මිල මගින් තරඟ. ඒ කියන්නේ මිල අඩු කළා පාරිභෝගිකව ආකර්ෂණය කරගන්න පුළුවන්. right. ඊළඟ බලන්න තියුණු ප්‍රචාරණයක් පැවතීම, තියුණු ප්‍රචාරණයක් දැකිය නොහැකි වීම. අපි ගා කතිපයාධිකාර තමයි තියුණුම වැඩිම ප්‍රචාරණය තියෙන්නේ. ඊළඟ මිල නායකත්වයක් පැවතීම එසේ නොමැත. මෙන්න මිල නායකත්වය. මේක වෙනස් කරන්නේ අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වෙලා මිලක් තීරණය කරගත්තම ඒක කවුරුත් වෙනස් කරන්නේ. මිල ලීඩ් වෙලා තියෙන්නේ. මිලම වෙනස් කරන්නේ. මිල එහෙම තියෙද්දි කවුරුත් වැඩේ කරගෙන යනවා. ඊළඟ දිගු කාලයේ අතිප්‍රාමාණික ලාභ භුක්ති විඳීම. පුතේ මේ බලන්න හොඳට. කතිපයාධිකාරයේ අලුතෙන් කෙනෙකුට එන්න දෙන්නේ. දැන් දුරකථන සමාගම් 4 නම් අද තියෙන්නේ දුරකථන සමාගම් 4යි අධිප්‍රාමාණික ලාභ. තව අවුරුදු 10ක් ගියත් දුරකථන සමාගම් 4යි අධිප්‍රාමාණික ලාභ. අලුතෙන් කට්ටිය බාධාකාරී ප්‍රවේශය.
හැබැයි හෝටල් ආපන ශාලාවල එහෙම නෑ පුතේ. එකක් ක්‍රියාධිකාරී මොන ප්‍රවේශයක් තියෙන්නේ? බාධාකාරී ප්‍රවේශයක්. කෙටි කාලේ අධික ලාභ ගත්තා. දිගු කාලෙදී අලුතෙන් කට්ටිය එනවා ප්‍රවේශයේ බාධා දිගු කාලෙදී ලබන්නේ ප්‍රාමාණික ලාභ. එහෙනම් මොකද පුතේ ලියන්නේ? කතිව්‍යාධිකාර දිගු කාලේ අධිප්‍රාමාණික ලාභ. හැබැයි ඒකාධිකාර දිගු කාලේ ඒකාධිකාර තරඟ දිගු කාලේ ප්‍රාමාණික ලාභ. එතකොට ලියන්න දිගු කාලයේදී අධිප්‍රාමාණික ලාභ භුක්ති විඳිය හැකි වීම. එතන ලියන්න බාධාකාරී ප්‍රවේශයේ හේතු වේ. එතන ලියන්න කතිව්‍යාධිකාර පැත්තේ දිගු කාලයේදී අධිප්‍රාමාණික ලාභ භුක්ති විඳීම කියන තැන ලියන්න වරහන් ඇතුලේ බාධාකාරී ප්‍රවේශයේ හේතු වෙනි. බාධාකාරී ප්‍රවේශයේ හේතු වෙනි. බාධාකාරී ප්‍රවේශයේ හේතු වෙනි. අනිත් පැත්තට යන්නේ දිගු කාලයේදී ප්‍රාමාණික ලාභ පමණක් භුක්ති විඳීම. එතන ලියන්නේ අබාධ ප්‍රවේශයේ හේතු වෙනි. කටිනු හරි රයිට්. හතරවෙනි ප්‍රශ්නට එනවා. ප්‍රශ්න වලින් කියවන්න. ඒකාධිකාරී තරංකාරී ආයතනයක නිෂ්පාත්‍ය ප්‍රභේදිත වීම සුවිශේෂී ලක්ෂණයක් ලෙස හඳුන්වා දිය හැකිය. ඔව්. ඒකාධිකාරී තරංග වෙළඳපොලේ හෝටල් ආපනශාලා සිල්ලර කඩ බාබර සාප්පු රෙදි කඩ ඕවයි තියෙන විශේෂ ලක්ෂණය තමයි පුතේ මේ ප්‍රභේදනය. ව්‍යාපාරිකයෙකු තම ප්‍රභේදනය ශක්තිමත් කර ගැනීමට භාවිතා කරන උපක්‍රම කවරේද? පුතේ අහන්න හොඳට අහන්න. මොකද කතාව? මේ ඒකාධිකාර තරග වෙළඳපොලේ හෝටල් ආපනශාලා සිල්ලර කඩ නිතරම උදාහරණ මතක් කරනවා. මේවයි පුතේ මේ සැපයුම්කරුවෝ සපයන භාණ්ඩය අතර ලොකු වෙනසක් නැහැ. ටිකක් ළඟින් යන භාණ්ඩ තියෙනවා. සැපයුම්කරුවෝ සපයන භාණ්ඩය අතර ලොකු වෙනසක් නැහැ. ටිකක් ළඟින් යන ඒවා තියෙනවා. මේ බලන්න උදාහරණ. ඔන්න හෝටල්. ඔන්න හෝටල් පහක කෑම පාර්සල් පහ. මේවා අතර ලොකු වෙනසක් නෑ. ඔන්න පිටපැද්දර නගරේ කියලා හිතන්න. පිටපැද්දර නගර මැදේ වහිනව මිනිසෙක් අපිට බස් ස්ටෑන්ඩ් එක ළඟ ඉස්සරහා බැස්ස කියලා හිතන්න. ඔන්න පිටපැද්දර බස් ස්ටෑන්ඩ් එක තියෙනවා. සිව්මහල් බස් ස්ටෑන්ඩ් එකක් ඔබ දැකලා ඇති සමහරට. බස් ස්ටෑන්ඩ් එක ළඟ වහිනවා. බැස්සම එයාට ඉස්සරහා පේනවා බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා තියෙනවා කෑම කඩ පහ. ඔව් පහක් තියෙනවා. හරිද? කෑම කඩ පහක් තියෙනවා. දැන් මේ පාරිභෝගිකයට පුතේ ඔය කෑම කඩ පහේම කෑම සම්බන්ධයෙන් ලොකු වෙනසක් නැහැ අතන. සමීප ආදේශන පොඩි වෙනස්කම් තියෙනවා. සමීප ආදේශන තියෙනවා. මෙන්න මෙයාගේ තියෙන්නේ මාළුයි මසුයි බිත්තරයි සොසේජ්සුයි බතුයි. හොඳ කෑමදී මෙයාගේ තියෙන සොසේජ්සුයි මසුයි බිත්තරයි මාළුයි බතුයි. වෙනස්කම්. ඊට පස්සේ මෙතන වැටකොළුයි පතෝලයි පිපිඤ්ඤයි බතුයි වට්ටක්කයි. මෙතන වට්ටක්කයි පතෝලයි වැටකොළුයි පිපිඤ්ඤයි බතුයි. මෙතන පිපිඤ්ඤයි බතුයි වට්ටක්කයි පතෝලයි වැටකොළුයි බතුයි. වෙනස්කම් තියෙනවා. අන්න එතකොට පුතේ ප්‍රභේදිත භාණ්ඩ සැපයුවත් මේවා පුතේ මොන ආදේශනද? සමීප ආදේශ. සමීප ආදේශ. මේ පාරිභෝගිකයන් මොකෙන් කෑවත් එකයි ලොකු වෙනසක් නැහැ. දැන් මෙතනට ආපු පාරිභෝගිකය ආකර්ෂණය කරගන්න, ඇදගන්න
විවිධාකාර උපාය මාර්ග අනුගමනය කරනවා. අන්න ඒව ගැනයි අපි සාකච්ඡා කරන්නේ. දැන් මෙතන ස්ටෑන්ඩ් එක ළඟ වැස්ස පාරිභෝගිකයා ඇදගන්න, ආකර්ෂණය කරගන්න අනුගමනය කරන විවිධාකාර උපාය මාර්ග ගැනයි අපි සාකච්ඡා කරන්නේ. හරිද? right. පිටු අංක 46 ප්‍රශ්න අංක 4. හරි right. ආය ප්‍රශ්න කියවන්න. ඒකාධිකාර ආයතනයක නිෂ්පාද්‍ය ප්‍රභේදයේ සුවිශේෂී ලක්ෂණයක් ලෙස හඳුන්වා දිය හැකියි. ව්‍යාපාරිකයෙකු තම ප්‍රභේදනයේ ශක්තිමත් කිරීමට භාවිතා කරන උපක්‍රම කවරේද? අංක 1 ලියන්න පුතේ. භාණ්ඩයේ ගුණාත්මක තත්ත්වයේ වෙනස්කම් සිදු කිරීම. 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 මේ බලන්න හොඳ. භාණ්ඩයේ ගුණාත්මක තත්ත්වයේ වෙනස්කම් සිදු කිරීම. මෙයන් ක්වොලිටි එක. දැන් මේ අය විවිධ උපාය මාර්ග. මෙයා මේ කෑම පාර්සලෙත් එක පප්පඩම් කෑල්ලක් දෙනවා. මෙයා පප්පඩම් කෑල්ලයි බැදුම් මිරිස් කරලා දෙනවා. මෙයා පප්පඩම් කෑල්ලයි බැදුම් මිරිස් කරලා තව මොකක් හරි දෙනවා. ඕන සලාඩ් කෑල්ලක් සලාඩ් එකක් දෙනවා. මෙයා පප්පඩම් කෑල්ලයි සලාඩ් එකයි ඔක්කොම තව මොකක් හරි නේ. අන්න පුතේ විවිධ ගුණත්වය වැඩි කරනවා. ක්වොලිටිය වැඩි කරනවා. ඊළඟට යන්නේ දෙවෙනි එක. දෙවෙනි එක ලියන්න. භාණ්ඩයේ මිල වෙනස්කම් සිදු කිරීම. මිල වෙනස්කම් සිදු කිරීම. මිල වෙනස් කළා තරම් කරන්න පුළුවන්. මිල වෙනස් කළා තරම් කරන්න බැරි කවුද පුතේ? කතිපයාධිකාරයකට විතරයි. ඇයි මිල වෙනස් කරන්න බැරි කතිපයාධිකාරය? අනිත් එකක් අක් ගාලා මිල අඩු කරනවා. දැන් පුතා දැකලාද? දැකලාද? ගහලා දෙන්නේ මේ හෝටල්. මම පිටුපැත්තේ හෝටල් උදාහරණ ගන්න. පිටුපැත්තේ හෝටල් ඒ වගේ මේ 2.50 මාකටිං කරන්නේ නැහැ. කොහොම සාමාන්‍ය තරු දෙකේ වගේ හෝටල් තියෙන්නේ. අපි ගත්තොත් ඔන්න උදාහරණ ගන්න. ඔන්න අපුරැස්ස හෝටල් කියලා. අපුරැස්ස ස්ටෑන්ඩ් එක ඉස්සරහා හෝටල්. මෙන්න මෙයාගේ ප්‍රයිස් එක 250යි. 350යි 250යි 280යි 290යි 300. ඔන්න හෝටල් පහක ෆ්‍රයිඩ් රයිස් වල ගන්න. දැන් මෙන්න මෙයා කල්පනා කරන මිල මම පාරිභෝගික ඇදලා ගන්න මිල ටිකක් අඩු කරන්න. අඩුවට දීලා කස්ටමර්ස් ටැග් ගෙන්න ගන්නවා. because අපේ රටේ ඉන්නේ පුතේ ගොඩක් වෙලාවට මේ price sensitive customers ලා නේද? දැන් අපි ගියාම මිල තමයි බලන්නේ අතන. මිල අඩු නම් අපි එතනින් ගන්නවා නේද? මිල. අපි යමක් ගන්න කලින් දෙතුන් පළකට ගිහිල්ලා මිල ගණන් බලලා තමයි ගන්න. නේද? right බලන්න. මෙයා මොකද කරන්නේ? පුතේ පොඩි A4 කොලයක් අරගෙන අනිත්තුන්ට වඩා ගොඩාක් අඩු මිලට දෙන්න. rice CI කියලා ගන්න. ඔයා මේ වගේ දැකලා rice CI කියලා ගන්න. දැන් මොකෝ වෙන්නේ? rice CI කියලා ගහලා අර පාරිභෝගිකයෝ ටික ඇද ගන්නවද? ඇද ගන්නවා. එතන පුතේ එයා තරඟ කරේ මොකෙන්ද? මිල වෙනස්කම්. ඕකට තමයි කියන්නේ මොන තරඟය කියලාද? මිල තරඟය. නේ? එයා ඇදලා ගත්තේ කාගෙද? රුපියල් 100 ගන්නවා. අර බත් ටිකක් ගන්නවා තැටියට දානවා. ලුණු ටිකක් ගහනවා අජිනමොටෝ ටිකක් ගන්නවා ගහනවා පෝර ගහනවා වගේ ටක් ටක් ගාලා දෙපාරක් තුන් පාරක් කොල්ලනවා. අර බෝතල් පහකින් විතර රසායනික ද්‍රව්‍ය හලනවා රත් කරන දෙනවා. කනවා. කුකුල් මස් එහෙම දාන්නේ නැහැ නේද? දාන්නවා උඩින් දාන්න ටක් ගාලා. එහා මෙහෙන් උඩින් යවන්නේ. අහඹු ලෙස කැලලක් වැටෙනවා. වැටුනොත් 100ට දෙන්න බෑනේ.
ඔන්න පුතේ මිල තරඟ. මිල මත වෙනස්කම් කරන්න පුළුවන්. මට කියන ආයසරයක් වැදගත් මේක. මිල අඩු කරලා තරඟ කරන්න බැරි එකම කෙනා කවුද? කතිපයාදිකාරය. මිල අඩු කරලා තරඟ කරන්න බැරි එකම කෙනා කවුද? කතිපයාදිකාරය. අර එක්කලා මේක මැසේජ් එකක් දාන්න මොකද්ද? එයාලේ පැත්තේ ෆ්‍රයිඩ් රයිස් වලට කියන්නේ උඩ දාන බත් කියලා. කොහෙද දන්නේ? දියලපේ පැත්තේ ඉන්නද නේද? දියලපේ ළමන් දිනේ දෑරංගල ඔය පැත්තේ ළමයෙක් ඉන්නේ නැති උඩ දාන බත්. මට ඒ ප්‍රදේශ කොට කියන්නේ මම අතර උඩ දාන බත්. ෆ්‍රයිඩ් රයිස් වලට කියන්නේ ලදරුවේ පැත්තේ උඩ දාන බත්. හොඳයි වැරද්දක් නැහැ ඉතින්. උඩ දාන බත්. බණ්ඩේරස් කියනවා භාණ්ඩ ප්‍රභේද නිසා ආයතනයේ මිල තීරණය කිරීමේ හැකියාවක් ඇත. තුන්වෙනි කිලයන්තේ අලෙවිකරණය මගින් ප්‍රචාර. අලෙවිකරණය මගින් වෙනස්කම් ඇති කිරීම. 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 තව පුතේ ප්‍රචාරණ කටයුතු වලිනුත් වෙනස්කම් ඇති කරන්න පුළුවන්. මොනවද පුතේ බලාගෙන යන්නේ? ප්‍රචාරණය පැකේජ් කරන්න පුළුවන්. තව ගැනුම්කරුවන්ට ගන්න පුළුවන් විදියට ස්ථානගත කරන්න පුළුවන්. සේවය සපයන වේලාවන් දිගු කරන්න පුළුවන්. වෙළඳ ලකුණු සන්නාම ආදී ප්‍රචාර කටයුතු යොදා ගන්න පුළුවන්. හරිද? right. හොඳයි. අපි 11 වෙනි ප්‍රශ්නට එමු. ප්‍රශ්න අංක 11. මොකක්ද අහන්නේ? පුතේ 11 වෙනි ප්‍රශ්නේ මොකක්ද? පූර්ණ තරංකාරී ව්‍යාපාර ආයතනයක භාණ්ඩයක් සඳහා ඉල්ලුම් වක්‍රය ඒකාධිකාර තරංකාරී ආයතනයක භාණ්ඩය සහ ඉල්ලුම් වක්‍රය අතර වෙනස කවරේද? මොකද අහන්නේ? පූර්ණ තරංකාරී ආයතනයක භාණ්ඩයක් සඳහා ඉල්ලුම් වක්‍රය හා ඒකාධිකාරී තරංකාරී ව්‍යාපාර ආයතනයක භාණ්ඩයක් සඳහා වූ ඉල්ලුම් වක්‍රය අතර වෙනස කවරේද? වෙනසට හේතු පැහැදිලි කරන්න. මොකද අහන්නේ නා? පූර්ණ තරංගයි ඒකාධිකාර තරංගයි අතර වෙනස මොකක්ද? ඒ වෙනසට හේතුව පැහැදිලි කරන්න කියලා කියනවා. හරිද? ඉල්ලුම් වක්‍ර අතර තියෙන වෙනස. ඉල්ලුම් වක්‍ර අතර තියෙන වෙනස. මේ බලන්න. ඉල්ලුම් වක්‍ර අතර තියෙන වෙනස. පුතේ අපි ගන්න පූර්ණ තරංගයේ ඒකාධිකාර තරංගයේ ඉල්ලුම් වක්‍ර අතර වෙනස. පූර්ණ තරංගය අපි ගන්නවා ඉල්ලුම් වක්‍රය මොන වගේද පුතේ? ප්‍රමාණක්ෂයට සමාන්තරයි. පැවරුණු මිලෙන් පටන් ගන්න ප්‍රමාණක්ෂයට සමාන්තර එක. අපි නම්‍යතාව කියනවා පුතේ මොකක්ද? පූර්ණ නම්ය. ඒකාධිකාර තරංගයේ අපි දැක්ක තත්ත්වය මොකද්ද පුතේ? සමීප ආදේශ අන්දරුවේ කර එකේ දෙක පොඩ මැසේජ් එකක් දාන්න. තරංග ඒකාධිකාරයේ තියෙන මොන ආදේශද? සමීප ආදේශ. ඒකාධිකාරයේ තියෙන මොන ආදේශද පුතේ? සමීප ආදේශ.
ඒකාධිකාර තරගයේ තියෙන මොකද පුතේ? සමීපාදේශ. පුතාට මතකද අර නම්‍යතාව තීරණය කරන සාධකයන්ට අපි කිව්වා? නම්‍යතාව තීරණය කරන සාධකයන්ට අපි කිව්වා මෙන්න මෙහෙම. මතකද? අත්‍යවශ්‍ය නම්‍යතාව තීරණය කරන සාධක. නම්‍යද අනම්‍යද කියලා තීරණය කරන සාධක. අත්‍යවශ්‍ය භාණ්ඩයක්ද සුඛෝපභෝගී භාණ්ඩයක්ද යනවක නේද? ආදායමින් වැය වෙන පස්සතේ එතනදී කිව්වා මෙහෙම. ආදේශන සංඛ්‍යාව. සමීපාදේශන තියෙනම් නම්‍යයි, සමීපාදේශන නැත්තම් අනම්‍යයි. අන්න පුතේ ඒකාධිකාර තරගයේ හෝටල් වල මම ළඟ දෙනුතර කැම්පස් ළඟ පෙන්නුවේ සමීපාදේශන. සමීපාදේශන තියෙන නිසා මොන ඉල්ලුමද තියෙන පුතේ? නම්‍ය ඉල්ලුම වක්‍රයක් තියෙනවා. මිල කෙරෙහි බලපෑමක් කරන්න පුළුවන් නම්‍ය ඉල්ලුම වක්‍රයක්. එන ප්‍රශ්න දෙකයි. පූර්ණ තරගයේ ආයතනයක් මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය මොන හැඩයක්ද ගන්නේ? ප්‍රමාණක්ෂයට සමාන්තර හැඩයක් ගන්නේ. හේතුව මේ පැවරුණු මිල. ඒකාධිකාර තරගයේ ආයතන ඉදිරිපත් කරන භාණ්ඩ මොන ආදේශනද පුතේ? සමීප කිට්ටු ආදේශන. එක්කෙනෙක්ගේ භාණ්ඩයට අනික් කෙනාගේ භාණ්ඩය සමීප ආදේශනය. පැහැදිලිද? ප්‍රභේදනයන් සහිතයි නමුත් සමීප ආදේශනය. ඒ නිසා අපි ගන්නවා නම්‍යතාව පාඩමේ අපි ඉගෙන ගත්තා සමීප ආදේශන තියෙනවා නම් ඉල්ලුම නම්‍ය. right. වක්‍ර දෙක ඇදලා හැඩ කරගන්න. වක්‍ර දෙක ඇදලා හැඩ කරගන්න. මම පුතාට තවත් අවස්ථාවක් දෙනවා. මම ඔබේ අදහස් වලට නිතරම අහනවා ඔබේ අදහස් නේද? මොකද දවසට අහන්නේ තමයි පුතාට අදහසක් තියෙන දාන්න. පුතාට කාලේ නම් වැඩිද මන්දා. ලබන සතියේ ඉඳලා පේපර් ක්ලාස් එක දවස් දෙකක් තියෙනවා. සඳුදායි අඟහරුවාදායි උදේ 6 8යි තියෙනවා. හරිද? සෞදයි අඟහරුවාදායි 6යි 6 8යි තියෙනවා. දවස් දෙකක් පේපර් ක්ලාස් එක දානවා. ඇත්තටම පුතේ අවශ්‍ය කරන්නේ පේපර් වල රචනා ප්‍රශ්න නෙවෙයි. මේ අපි රිවිෂන් එකේ රචනා ප්‍රශ්න කරන්නේ MCQ. උතර දවස් දෙකයි. මගේ පුතේ මේ මාස 3 හරියට වැඩේ ඉන්න. මේ මාස 3 හරියට වැඩේ ඉන්න. මට කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරන උපරිම කාලය දාන්න. උතර ලබන සතියේ ඉඳන් සෞන්දර්ය අඟහරුවාදායි දවස් දෙකම 6 8යි තියෙන. මම ටයිම් ටේබල් එක ආයි ගන්න පුතේ සම්පූර්ණ පාඩම් ටික තියෙන. හරිද? සම්පූර්ණයෙන් තියෙන. උපරිම ගේමක් ගන්න. මේක තමයි කැම්පස් යනවද නැද්ද තීරණය කරන විෂය. ඉකෝන් එකෙන් ලකුණු 5ක් වැඩි කරගත්තයි කියන්නේ පුතේ. ඉකෝන් එක ලකුණු 5කින් වැඩි කරගත්තයි කියන්නේ රිසල්ට් එක හොඳ ගානකින් වැඩි වෙලා රෑන්ක් එක ඉස්සරහට යනවා. එහෙනම් පුතේ පොඩි මිස්ටේක් එකක් වුණා. මේ සැරේ පේපර් ටිකේ අංක ටික වැරදි. මේ සැරේ පේපර් එකේ අංක ටික වැරදි. ඔය හැම අංකයක්ම කපලා 10ක් එකතු කරලා අංක ගන්න. පේපර් එක ඔන්න දැන් 64 තියෙන අංකේ තියෙනනේ මේ මාස් පේපර් ටිකේ. ඒකේ 64 කපලා 74 ගන්න. කලින් කියන්න ඕනේ නැහැ පුතේ. දැන් මම ලබන සතියේ පුතාට මේ පේපර් ටික ඔක්කොම කරන්න කියනවා. කලින් කියන්න ඕනේ. එනගන්න ටොක්කක්. තමයි කලින් පේපර් එක කියන්නේ පේපර් ටික ෆයිල් එකක දාලා තියෙන්න ඕන. හරිද? ඒ ඔක්කොම පේපර් ටික කළා තියෙන්න ඕන. කලින් දවස් කියන්නේ. ගොංගරුනේ. පේපර් ටික ඔක්කොම හැම පේපර් එකකම මේ මාස් දීපු හැම පේපර් එකකම අංකේ කපලා 10ක් එකතු කරලා ගන්න. හරිද? මේ ගිය මාස පේපර් ටිකේ අංක ටිකම තමයි මේ මාස 10 දින මාස වැරදීමක් වෙලා. ඔක්කොම මේ මාස දීපු ඔක්කොම පේපර් ටිකේ තියෙන අංකේ කපලා 10ක් එකතු කරලා අපි ගන්න. තියෙන අංකේ කපලා 10ක් එකතු කරලා අංකේ ගන්න. හරිද? right. පේපර් ටික කරන්න ඕනේ.
දැන් මේ සතියේ පේපර් ටික කරන්න. මට අර කන පැලෙන්න ගහනවා ළඟ කියන අර කරන පේපරේ අංකය කලින් කියන්න කියලා. පේපර් ටික සියල්ලට උත්තර සපයලා ෆයිල් කවරය ඇතුළේ තියෙනවා. පේපර් ක්ලාස් එකකට ඒ ෆයිල් එක අරන් ඉන්නේ. දැන් කරන පේපරේ කලින් දවස් කියන්නේ කියපු මෝඩයා. මෝඩයා මොකද කියන්නේ? ඒකගේ පේපර් CC එකට ඇත්තේ. පේපර් ටික කළා නැහැ. ඔන්න මේ සතියේ පුතා පේපර් ටික හරිද? ඔක්කොම කරා. පේපර් එක ඔක්කොම කරා. එක දවසක් කරා. පේපර් ටික ඔක්කොම කළා ෆයිල් එකට අසුරලා තියාගන්න. හරිද? ක්ලාස් එකට යන පේපර් ෆයිල් එක අරනවා මම අංකේ කිව්වා අංක කරනවා. අංක බෙල්ලලා ඒක හරි වැරදි ලකුණු කරනවා. මම බලනවා අර මැසේජ් එක දාපු මොඩයා කවුද කියලා. අංකේ කලින් ගියා. හරිද? right. ඔතන ඇති MCQ 50 ඒක කරන්න එපා. MCQ 50ක පේපර් එකකුත් ෆුල් පේපර් එකකුත් ඇති ඒක කරන්න එපා. ඒ දෙක ඇර ඉතුරු ටික කරන්න. MCQ 50ක පේපර් එකේ රචනා ප්‍රශ්න 8ක පේපර් එකේ ඇති විභාග දෙක. විභාග දෙක තියෙන දවස මම කියන්නම් ඉතුරු ටික පුතේ කරන්න. විභාගෙට දීලා ඇති MCQ 50ක පේපර් එකේ රචනා ප්‍රශ්න 8ක පේපර් එකේ ඒ දෙක ඇර ඉතුරු ටික කරලා තියෙනවා. right. ඊළඟ 40 අපියන විභාගයේ රෝමන් අංක 2 පූර්ණ තරඟකාරී වෙළඳපළක් හා ඒකාධිකාර තරඟ වෙළඳපළක් අතර පවත්නා සමානකම් තුනක් දක්වන්න. සමානකම් තුනක් දක්වන්න. පූර්ණ තරඟය හා ඒකාධිකාර තරඟය අතර තියෙන සමානකම් තුනක් දක්වන්න. පූර්ණ තරඟයයි ඒකාධිකාර තරඟයයි අතර තියෙන සමානකම් තුනක් දක්වන්න. සමානකම්. පූර්ණ තරඟයයි ඒකාධිකාර තරඟය අතර තියෙන සමානකම් තුනක් දක්වන්න. මේ බලන්න. පූර්ණ තරඟය අනික ඒකාධිකාර තරඟය. නිතරම පුතේ උදාහරණ දෙකක් මතක් කරගන්න. පූර්ණ තරඟය V බඩයිරිඟු ඒකාධිකාර තරඟය හෝටල් සිල්ලන කඩ. පළවෙනි සමානකම තමයි පුතේ මේ දෙකේම විශාල සංඛ්‍යාවක් කියන්නේ. විශාල ආයතන සංඛ්‍යාවක් කියන්නේ. දැන් මම පුතා කියන්නේ මේකේ අති විශාලයි මේකේ විශාලයි. මේකේ අති විශාලයි මේකේ විශාලයි නේද? නෑ. අපි දෙකම අපි සාමාන්‍ය පොදුවේ සලකලා කියන විශාල සංඛ්‍යාවක් කියන්නේ. විශාල සංඛ්‍යාවක් කියන්නේ. විශාල සංඛ්‍යාවක් ඉන්නවා කියන්නේ එක ආයතනයක් මොන ආයතනයක්ද? කුඩා නිෂ්පාදකයක්. එක ආයතනයක් කුඩා නිෂ්පාදකයක්. පුංචි නිෂ්පාදකයක්. ඊළඟ තුන්වෙනි එක නිෂ්පාදකයෙක් කුඩා නිෂ්පාදකයෙක්. දෙකේම පුතේ තියෙන්නේ මොකක්ද? අබාධ ප්‍රවේශය. පූර්ව විය බඩේ වට්ටක්කයි ඒකාධිකාර තරංගේ දෙකේම තියෙන අබාධ ප්‍රවේශය. හතරවෙනි එක පුතේ අබාධ ප්‍රවේශයක්. හතරවෙනි කියනවා දිගු කාලෙදී දෙකේම ලබන්නේ මොන ලාභද? ප්‍රාමාණික ලාභ. මේ ආයතන දෙකම දිගු කාලෙදී ලබන්නේ මොන ලාභයක්ද පුතේ? ප්‍රාමාණික ලාභ. මේ ආයතන දෙකම දිගු කාලෙදී ලබන්නේ මොන ලාභයක්ද? ප්‍රාමාණික ලාභය. මේ දෙකම දිගු කාලෙදී ලබන්නේ මොන ලාභයක්ද? ප්‍රමාණික ලාභය. ප්‍රාමාණික ලාභය. ඔන්න සමානකම් හතර. තගලයට එක විශාල ආයතන සංඛ්‍යාවක් කටයුතු කිරීම.
විශාල ආයතන සංඛ්‍යාවක් කටයුතු කිරීම. විශාල ආයතන සංඛ්‍යාවක් කටයුතු කිරීම. විශාල ආයතන සංඛ්‍යාවක් කටයුතු කිරීම. දෙවෙනි කියන්න එක් ආයතනයක් කුඩා සැපයුම්කරුවෙකු වීම. 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 තුන්වෙනි එක අබාධ ප්‍රවේශයක් හා පිටවීමක් දක්නට ලැබේ. 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 හතරවෙනි එක දිඟු කාලයේදී ප්‍රාමාණික ලාභ පමණක් භුක්ති විඳී. අපි දන්නවා අබාධ ප්‍රවේශයක් තියෙන කිසිම කෙනෙකුට දිඟු කාලේ අධික ලාභ ගන්න. අබාධ ප්‍රවේශයක් හා පිටවීමක් දක්නට ලැබේ. අබාධ ප්‍රවේශයක් හා පිටවීමක් දක්නට ලැබේ. හරිද? right. පුතරම ලබන සතියේ නිවේදනය කරනවා විභාගයේ තියෙන දවස. ලබන සතිය කියන්නේ සෙනසුරාදාට කියන්න විභාගයේ තියෙන දවස සූදානම් වෙලා ඉන්න. මම දැන් පාඩම් කරන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. හරිද? පාඩම් කටයුතු කරන්න. හතරවෙනි පුතේ කියනවා අබාධ මේ පළවෙනි එක විශාල ආයතන සංඛ්‍යාවක් සිටීම. දෙවෙනි එක එක් ආයතනයක් කුඩා සැපයුම්කරුවෙකු වීම. තුන්වෙනි එක අබාධ ප්‍රවේශයක් හා පිටවීමක් පැවතීම. හතරවෙනි එක දිඟු කාලයේදී ප්‍රාමාණික ලාභ ලැබීම. පුතේ මේකයි සිද්ධිය. අර අඳුරු වලාවේ රිදී රේඛාව වගේ. පුතට දැන් පාඩම් කරන්න අවස්ථාවක් මේ ඔන්ලයින් ක්‍රමය තුළ ලැබිලා තියෙනවා. ඉස්සර පුතේ දරුවන්ට පන්ති එන්නයි යන්නයි බස් වලට පැය ගාණක් ගත වුණා. පැය ගාණක් ගත වුණා. දැන් මේ බස් වල යන කාලෙ මුකුත් නැහැ. ෆෝන් එක දිහා බලන් ඉඳියා ටිස් ගාලා ඊට පස්සේ ආයේ අනිත් පැත්තට වැඩ කරන්න පුළුවන්. බස් වල ඒ දවස්වල බස් වල ගිහිල්ලා නේද? හරි අමාරුවෙන් ගෙදර ගියේ පැයකමාරක් දෙකක් නාස්ති වුණා. දවසට පැය 3ක් විතර මගට නාස්ති වුණා. ඒ පැය 3 දැන් ඔබට ඉතුරු වෙලා තියෙනවා. හරිද? right. හොඳයි ඊළඟ 3 ඒකාධිකාරී තරංගය හා ඒකාධිකාරය අතර අසමානකම් දෙකක් දක්වන්න. මොකද උරන්දින් ඒකාධිකාර තරංගයයි ඒකාධිකාරය අතර අසමානකම්. උදාහරණයක් ගන්න. ඒකාධිකාර තරංගයට උදාහරණයක් නොදීම හෝටල් ආපන ශාලා. හෝටල් ආපන ශාලා. ඒකාධිකාරය කියන්නේ විදුලිය ජලය. විදුලිය ජලය. විදුලිය ජලය. right? yeah. හොඳයි. විදුලිය ජලය.
බලගෙන යන වෙනස්කම් ටික. සැපයුම්කරුවන් විශාල සංඛ්‍යාවක් සිටීම තනි සැපයුම්කරුවෙකු වීම. 1. 2. අබාධ ප්‍රවේශයට ඉඩක් නැත. සැපයුම්කරුවෙකුම සැපයුම්කරුවෙකු වීම අලෙවි එක මිල සමාන වීම. ඔය තුන්වෙනි කරුණ පුතේ අයින් කරන්න. ඒක වැරදි. තුන්වෙනි කරුණ සම්පූර්ණයෙන් අයින් කරන්න දෙපැත්තේ. මේක වැරදි. නිෂ්පාත්‍ය ප්‍රවේත වීම සුවිශේෂී වීම. දියුණු කාලේ ප්‍රාමාණික ලාභ, දියුණු කාලේ අති ප්‍රාමාණික ලාභ. ඉල්ලුම් වක්‍රේ නම් වේ අනම්වේ. රයිට්. ඊටු ටික ලේසි. හතරවෙනි කාරණා පුතේ ව්‍යාපාර ආයතනයක ප්‍රවේදනය ශක්තිමත් කර වෙළඳපළ බලය අල්ලාගත හැකි මිල නොවන තරඟ ක්‍රම මොනවාද? මිල නොවන තරඟ ක්‍රම. මම කියන්නේ අපිට ආයතනයක් තියෙනවා වෙළඳපළ විව්‍යා මිල අඩු කරන්න බැරි. අනිත් හැමෝම පුතේ ගොඩක් වෙලාවට තරඟ කරන්නේ මිල මගින්. දැන් ඒකාධිකාර තරඟයේ හැම පුතේ හෝටල් වල අර මේ සිල්ලර කඩ සපත්තු කඩ මිල මගින් තමයි තරඟ කරන්නේ. නේ? ගොඩක් වෙලාවට මිල අඩු කරලා පාරිභෝගිකයා ආකර්ෂණය කරගන්න උත්සාහ කරනවා. ඒකාධිකාර තරඟ වගේ. හෝටල් ආපනශාලා ගොඩක් වෙලාවට බලන්න මිල තමයි කියන්නේ. නේද? මිල තමයි යා කියන්නේ. හැබැයි මිල අඩු කරලා පාරිභෝගිකයා ආකර්ෂණය කරගන්න බැරි. මිලම වෙනස්කම් තුලින් තරඟ කරන්න බැරි කෙනෙක් ඉන්න කවුද? ඒකාධිකෙන් කතිපයාධිකාරය. දුරකථන සේවා සිමෙන්ති. අන්න ඒ අය පුතේ මෙන්න මේ ක්‍රම ඔස්සේ තරඟ. මේවට කියනවා පුතේ නම මිල නොවන තරඟ ක්‍රම. එනම ආයසයක් කියන මොකද්ද පුතේ? කතිපයාධිකාර වෙළඳපොලේ නිෂ්පාදකයාට මිල මගින් තරඟ කරන්න බෑ. ඒ කියන්නේ මිල වෙනස්කම් කළා පාරිභෝගිකයා ආකර්ෂණය කරගන්න බෑ. ඇයි බැරි? එක්කෙනෙක් මිල වෙනස් කළොත් අනිත් අයත් ඒකට ප්‍රතිචාරීව මිල වෙනස් කරන නිසා. හැබැයි මිල වෙනස් කරන නිසා. හැබැයි මොකෝ වෙන්නේ? අනිත් මේ ඒ අය මෙන්න මේ ක්‍රම පාවිච්චි කරනවා. මිල නොවන ක්‍රම පාවිච්චි කරනවා. මෙන්න මේවා. එහෙනම් කතිපයාධිකාරයේ තියෙන්නේ මිල තරඟයක් නෙවෙයි. නොමිල තරඟයක්. මිල මගින් තරඟ කරන්න බෑ. එක්කෙනෙක් මිල අඩු කළොත් අනිත් කෙනෙක් මිල අඩු කරනවා. මිල නොවන මෙන්න මේ ක්‍රම ඔස්සේ තරඟ කරනවා. රයිට්. බලන්න. ප්‍රවේදනයේ ශක්තිමත් කර වෙළඳපොළ බලය අල්ලා ගැනීම මිල නොවන තරඟේ නම් වේ. මේ සඳහා පහත උපක්‍රම අනුගමනය කෙරේ. දැන් ප්‍රචාරණය. පළවෙනි එක ප්‍රචාරණය. ප්‍රචාරණය. මට කියන උදාහරණයක්. ප්‍රචාරණය. විවිධ නළු නිළියෝ ක්‍රීඩකයෝ වගේ අය යොදාගෙන ප්‍රචාරණ කටයුතු සිද්ධ කරනවා. නේ? විවිධ ප්‍රචාරණ කටයුතු සිදු කරන නළු නිළියෝ දාලා අර මේ ප්‍රචාරණය කරනවා. නේ? 2 ත්‍යාග ප්‍රධානය. තෑගි දෙනවා. තෑගි දෙනවා. තෑගි දෙනවා. ඔබට මතක ඇති මම ඔය පන්ති පටන් ගත්ත මුල් කාලේ නේද? ඔයාගේ ඔය පළවෙනි විභාගෙට මම දුන්න විශාල තෑගි මට මතකයි. ෆ්‍රිජ් එකක් දුන්නා නේ? ෆ්‍රිජ් එකක් නේ දුන්නා. ඔව් ෆ්‍රිජ් එකක් දුන්නා පළවෙනි. ඔබේ ශිෂ්‍ය කණ්ඩායමට හෝ 22කට පළවෙනි පේපර් එකේ වැඩිම ලකුණු ගත්ත කෙනාට දුන්නේ ෆ්‍රිජ් එකක්. ඊට පස්සේ දුන්නා අවන් එකක් හරි මොකක් හරි දුන්නා. අවන් එකක් හරි. අවන් එකක් දුන්නා. වොෂින් මේ ඔව් 2022 කට කොහෙද වොෂින් මැෂින් එකක් දුන්නේ. ලොකු තෑගි දුන්න පළවෙනි විභාගෙට මතකයි. රයිට්. ත්‍යාග ලබාදී ත්‍යාග ප්‍රදානය. 1 ප්‍රචාරණය 2 ත්‍යාග ප්‍රදානය. ඊළඟ ඉහළ පාරිභෝගික සේවා ක්‍රියාත්මක කිරීම. දොර දෙකේ
ඉහළ පාරිභෝගික සේවා ක්‍රියාත්මක කිරීම. ඉහළ පාරිභෝගික සේවා ක්‍රියාත්මක කිරීම. ඉහළ පාරිභෝගික සේවා ක්‍රියාත්මක කිරීම. මම කියනවා මේ ඔබ ඔන්ලයින් පන්ති වලින් වැඩිම පාරිභෝගික සේවාවක් දෙන්නේ ඉකෝන් පන්තිය. අපේ පන්තිය. හොඳට පොඩ්ඩක් හිතලා බලන්න. දැන් උඹට මේව මම කියන්න වෙලා තියෙන්නේ. උඹට හිතන්න තරම් මොලයක් නැහැ. වැඩිම පාරිභෝගික ඔන්ලයින් ඉගෙනීම් කලාවේ ඔබ යන පන්ති වලින් වැඩිම පාරිභෝගික සේවාවක් දෙන්නේ අපි. හා නැද්ද? ඔන්ලයින් උගන්වන ලින්ක් එක හැමෝටම දෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි එක ටියුට් ටික ගහලා මේ නිකන් අනර්ගට නිබන්ධන කට්ටයක් දෙනවා. ඊට පස්සේ වීඩියෝ කරන ටික මේ Zoom රෙකෝඩ් එක නෙවෙයි. Zoom රෙකෝඩ් වැඩ නැහැ අප්ලෝඩ් කරාට. Zoom රෙකෝඩ් එක නෙවෙයි වෙනම රෙකෝඩ් කරලා ඒව එඩිට් කරලා YouTube එකට අප්ලෝඩ් කරනවා. පේපර් කට්ටල දෙනවා. විභාගෙ ලියන කඩදාසිය දෙනවා. වැඩිම පාරිභෝගික සේවාවක් සපයන්නේ අපි. දැන් ලබන සතියේ ඉඳලා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන පන්ති දෙකක් දානවා. අපි තමයි හොඳටම කරන්නේ. හොඳටම කළේ අපි. තව වගකීමෙන් කියන. හරිද? right. ඊළඟට ඉහළ ගුණාත්මක තත්වයෙන් යුතුව භාණ්ඩ සැපේ. ඊළඟට ඉහළ ගුණාත්මක තත්වයෙන් යුතු භාණ්ඩ සැපේ. 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 right. quality එක. පුතේ ඔවා අපිට ඔකට කියන මොකද්ද? මිල නොවන තරග කරමු. යටින් වාක්‍යයක් ලියන්න පුතේ. එතන යටින් පුංචි වාක්‍යයක් ලියන්න. එතන යටින් පුංචි වාක්‍යයක් ලියන්න. එතන යටින් පුංචි වාක්‍යයක් ලියන්න. කතිපයාධිකාරී ආයතනවලට කතිපයාධිකාරී ආයතනවලට කතිපයාධිකාරී ආයතනවලට මිල වෙනස්කම් තුලින් තරඟ කළ නොහැකි නිසා කතිපයාධිකාරී ආයතනවලට මිල වෙනස්කම් තුලින් තරඟ කළ නොහැකි නිසා මිල වෙනස්කම් තුලින් තරඟ කළ නොහැකි නිසා ඉහත මිල නොවන ක්‍රම ඔස්සේ තරඟ කරයි. 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 හොඳයි. මට පොඩ්ඩක් තා පොඩි මැසේජ් එකක් දාන්න පුතේ. අඟහරුවාද පුතාට අමාරු නම් කවද්ද පුළුවන් දවසක් මට කියන්නකෝ. අඟහරුවාද අමාරු නම් උදේ පාන්දර පේපර් ක්ලාස් එක දාන්න පුළුවන් දවසක්. මට සෙනසුරාදාත් පුළුවන්. අඟහරුවාද පුතාට දවසම පන්ති නැහැ ඉතින්. මට පොඩ්ඩක් තව යෝජනා කරන්න. සෙනසුරාදා දාන්න. සිකුරාදා බෑ සෙනසුරාදා. සෙනසුරාදා දවසම පන්ති නේද? අඟහරුවාද හොඳයි. හරි බලමු මම පොඩ්ඩක් බලන්න.
යන්න. ඊළඟ බලන්න ඊට පස්සේ පූර්ණ තරංකාරී වෙළඳපළ ව්‍යුහයක් හා ඒ කතිපයාධිකාරී වෙළඳපළ ව්‍යුහයක් අතර වෙනස්කම්. පූර්ණ තරගයේ කතිපයාධිකාරී අතර වෙනස්කම. දෙපැත්ත ලියන්න පුතේ උදාහරණ. පූර්ණ තරග උදාහරණ යන්න V බඩේරු වට්ටක්ක. උදාහරණ අනිවාර්යෙන් මතක තියාගන්න. ඒතකොට ටක් ගාලා කරුණු ටික එනවා. V බඩේරු වට්ටක්ක කතිපයාධිකාරී උදාහරණ ලියන්න. හෝටල් ආපනශාලා සිල්ලර කඩ. होटल ආපනශාලා සිල්ලර කඩ. होटल ආපනශාලා සිල්ලර කඩ. පූර්ණ තරගයේ ඒකා කතිපයාධිකාරී අතර වෙනස්කම්. මොනවද? විකුණුකරු විශාලයි, විකුණුකරු අතලොස්සයි. සමජාතීය භාණ්ඩ අලෙවි කිරීම, සමජාතීය හෝ ප්‍රබෝධිත භාණ්ඩ අලෙවි කිරීම. අබාධ ප්‍රවේශය පිටවීම, ප්‍රවේශයේ බාධාකාරී වීම. අන්‍යෝන්‍ය රැඳියාවක් දක්වන නොතිබීම, අන්‍යෝන්‍ය රැඳියාවක් තිබීම. ආයතනයේ මිල ගනුවේකි, මිල සකසන්නේකි. වෙළඳපොළ පූර්ව දැනුම, තොරතුරු ලබා ගැනීම දුෂ්කර වීම. ප්‍රචාරණයක් නැත, ප්‍රචාරණයක් ඇත. පුතේ හතරවෙනි කරන්නේ ඔන්න වෙළඳපොළ තත්ත්ව වැටෙන්නේ මොකටද කියලා ලියන්න. ඔන්න ඔය කියන වෙළඳපොළ තත්ත්ව වැටෙන්නේ අයත් වෙන්නේ කුමන වෙළඳපොළ ව්‍යුහයටද? 6 වෙනි කොටස කරන්න. ටක් ගාලා කරන්න. හොඳට කල්පනා කරලා කරන්න. Hi, good morning.
right බලන්න වාණිජ බැංකු කතිපයාධිකාරය දුම්රිය සේවාව ඒකාධිකාරය සිල්ලර වෙළඳ සැල් ඒකාධිකාර තරගය සිල්ලර වෙළඳ සැල් ඒකාධිකාර තරගය මුරුංගා you know the වැටේ මුරුංගා and කතුරු මුරුංගා මුරුංගා ඇවිල්ලා පූර්ණ තරගය hardware ඒකාධිකාර තරගය hardware ඒකාධිකාර තරගය පාවාහන ඒකාධිකාර තරගය පාවාහන ඒකාධිකාර තරගය දන්තාලේප බලන්නකො දන්තාලේප පොඩ්ඩක් මොනවද තියෙන්නේ කොච්චර විතර ඉන්නවද කියලානේ සිග්නල් තියෙනවා සුදන්ත තියෙනවා සුපිරිකිචි තියෙනවා තව කැකුළු තියෙනවා තව තියෙනවා ක්ලෝස් අප් තියෙනවා ආයුෂ් තියෙනවා ඔය ටිකනේ 14යිනේ කතිපයාධිකාරය දන්තාලේප කතිපයාධිකාරය බාබර සාප්පු ඒකාධිකාර තරගය පුතේ පොඩ්ඩක් ඌ යන්නේ පොඩ්ඩක් වැදිලා නැහැ ඌ යන්නේ පාවහන් අලවිසැල් කියලා හදාගන්න ඌ යන්නේ පාවහන් අලවිසැල් හොඳේ ඒ වචනේ පොඩ්ඩක් වැදිලා නැහැ පාවහන් අලවිසැල් මම ආයෙ කියාගෙන යනවා පුතේ මම ආයෙ කියාගෙන යනවා වාණිජ්‍ය බැංකු කතිපයාධිකාරය දුම්රිය සේවාව ඒකාධිකාරය සිල්ලර වෙළඳසැල් ඒකාධිකාර තරගය මුරුංගා පූර්ණ තරගය හાર્ඩ්වෙයාර් ඒකාධිකාර තරගය පාවාන් අලවිසැල් ඒකාධිකාර තරගය දන්තාලේප කතිපයාධිකාරය බාබර සාප්පු ඒකාධිකාර තරගය හදාගන්න පුතේ ඌ යන්නේ පාවහන් අලවිසැල් කිය right okay හොඳයි ඔන්න පුතේ අපි වෙළඳපොළ තත්ත්ව කියන කොටස අවසන් කරා අද දවසේ අපි මේ නිබන්ධනය අවසන් කරලා අලුත් පාඩම් මේකකයට ප්‍රවේශ වෙන්න සූදානම් වෙන්න හරිද right ලාභ උපරිමන නීතිය යනු කවරෙක්ද පුතා දන්නවා MRMC ඒව ගැන සාකච්ඡා කරන්නයි මේ සූදානම් වෙන්නේ. අපි සූදානම් වෙන්නේ ලාභ උපරිම කරන කටයුතු ගැන සාකච්ඡා කරන්න. 12 හිස් තැන පුරවලා රූප සටහන් අඳින්න පටන් ගමු. 12 හිස් තැන පුරවලා අනිත් පැත්තට ගිහින් රූප සටහන් ඇඳ අපි පැහැදිලි කරමු. right? යම් 12 හිස් තැන පුතේ පුරවන්න මෙන්න මේ විදිහට. මේ අණුව මේ අණුව ලාභ උපරිමනය කිරීමේ මේ අනුව ලාභ උපරිමනය කිරීමේ නීතිය ලෙස හඳුන්වන්නේ MR සමානයි MC කොන්දේසියයි.
MR සමානයි MC කොන්දේසියයි. මේ අනුව ලාභ පරිමණය කිරීමේ නීතිය ලෙස හඳුන්වන්නේ MR සමානයි MC කොන්දේසියයි. නිමවුම එම ලක්ෂයට ළඟා වූ විට 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 ලාභයට තවදුරටත් නිමවුම එම ලක්ෂයට ළඟා වූ විට නිමවුම එම ලක්ෂයට ළඟා වූ විට ලාභයට තවදුරටත් එකතු වීමක් හෝ ලාභයට තවදුරටත් එකතු වීමක් හෝ ලාභයෙන් කිසිවක් අඩුවීමක් හෝ සිදු නොවේ. ලාභයෙන් කිසිවක් අඩුවීමක් හෝ සිදු නොවේ. ලාභයෙන් කිසිවක් අඩුවීමක් හෝ සිදු නොවේ. මම ආයෙ කියනවා පුතේ. මේ අනුව ආයෙ මුලදර කියනවා. මේ අනුව ලාභ උපරිමකණය කිරීමේ නීතිය ලෙස හඳුන්වන්නේ MR සමානයි MC කොන්දේසියයි. මේ අනුව ලාභ උපරිමණය කොන්දේසිය ලෙස සලකන්නේ MR සමානයි MC කොන්දේසියයි. නිමවුම එම ලක්ෂය කරා ළඟා වූ විට ලාභයට තවදුරටත් එකතු වීමක් හෝ ලාභයෙන් කිසිවක් අඩුවීමක් හෝ සිදු නොවේ. ලාභයට තවදුරටත් එකතු වීමක් හෝ ලාභයෙන් තවදුරටත් අඩුවීමක් සිදු නොවේ. හරිද? right. හොඳයි, හොඳ උස්වක් ගන්න. ලාභයෙන් තවදුරටත් අඩුවීමක් සිදු නොවේ. ලාභයෙන් කිසිවක් අඩුවීමක් හෝ සිදු නොවේ. හොඳයි. දැන් පුතේ අපි ප්‍රස්ථාර අඳිමින් ලාභ උපරිම කරන කොන්දේසිය සාකච්ඡා කරමු. ලාභ උපරිම කරන කොන්දේසිය ගැන සාකච්ඡා කරමු. මේ බලන්න පුතේ හොඳට. ලාභ උපරිමණය කියන්නේ මෙන්න මේකයි. අපි දන්නවා පූර්ණ තරංගයේ නෙවෙයි වෙන ඕන එකක අරමුණ මොකක්ද? ලාභය උපරිම කිරීම. ලාභය උපරිම කිරීම. දැන් පූර්ණ තරංගයේ තියෙන ලක්ෂණය මොකක්ද පුතේ? මේ කෙටි කාලෙදී පුතේ පිරිවැය හැසිරීම කොහොම සාමාන්‍ය පිරිය ඔන්න ඔය වගේ. මුලදී අඩු වෙලා පස්සේ වැඩි වෙනවා. එතකොට මේ පුළුවන් තරමක් හදලා වැඩක් නැහැ. මේ හරි ප්‍රමාණ හදලා වැඩක් නැහැ. පිරිවැය ඊටාම වැඩි. නේ? අන්න පුතේ අපි පූර්ණ තරංග ආයතනයකට කෙටි කාලය තුලදී ලාභය උපරිම කරගන්න නිපදවන්න ඕන ඒකක සංඛ්‍යාව කියා දෙන්නට ඕන. පූර්ණ තරගයේ ආයතනයක් කෙටි කාලයේදී නිපදවිය යුතු ඒකක සංඛ්‍යාව කීයද කියලා දෙන්න.
අනේ නිපදවන්න ඕන ඒකක සංඛ්‍යාව කීයද කියලා බැලුවොත් කියලා දෙන්නවා. ඒකට කියනවා පූර්ණ තරංග ආයතනයක කෙටි කාලීන සමතුලිතය. සරලව කිව්වොත් පුතේ පූර්ණ තරංග ආයතනයක් කෙටි කාලෙදී ලාභය උපරිම කරන්න හදන්න ඕන ඒකක සංඛ්‍යාව කීයද කියලා බැලුවොත් අන්න එකට කියනවා පුතේ නමක් පූර්ණ තරංග ආයතනයක කෙටි කාලීන සමතුලිතය. මොකද කියන්නේ පුතේ? පූර්ණ තරංග ආයතනයක කෙටි කාලීන සමතුලිතය. එහෙනම් බලන්න පුතේ හොදට මෙන්න මෙහෙම කියනවා. මොකක්ද පූර්ණ තරංග ආයතනයේ කෙටි කාලීන සමතුලිතය කියන්නේ? පූර්ණ තරංග ආයතනයකට කෙටි කාලයේදී පූර්ණ තරංග ආයතනයකට කෙටි කාලයේදී ලාභය උපරිම කරන්න නිපදවිය යුතු ඒකක සංඛ්‍යාවට කියනවා පූර්ණ තරංග ආයතනයක කෙටි කාලීන සමතුලිතය. කොහොමද කියන්නේ? පූර්ණ තරංග ආයතනයකට ලාභය උපරිම කරන්න කෙටි කාලෙ නිපදවන්න ඕන එක සංඛ්‍යාව. පුතේ ඕක හොයන ක්‍රම දෙකක් තියෙනවා. එක මුළු ආදායම් මුළු වියදම් විශ්ලේෂණය. මුළු ආදායම් මුළු වියදම් විශ්ලේෂණය. පූර්ණ තරංගයේ ආයතනයක ලාභය උපරිම කරන නිමවුම් මට්ටම හොයන්න. ලාභය උපරිම කරන්න ලාභය උපරිම කරන්න හදන්න ඕන ප්‍රමාණය හොයන්න. ක්‍රම දෙකක්. එක මුළු ආදායම් මුළු වියදම් විශ්ලේෂණය. දෙක ඒකට ඉංග්‍රීසියෙන් කියනවා මොකක්ද? TRTC විශ්ලේෂණය. TR මොකක්ද? Total revenue. TC total cost. TRTC විශ්ලේෂණය. මොකක්ද කියන්නේ? TRTC විශ්ලේෂණය. දෙවැනි එක පුතේ ආන්තික විශ්ලේෂණය. දෙවැනි එක ආන්තික විශ්ලේෂණය. මොකක්ද ආන්තික විශ්ලේෂණය කියන්නේ? ඉංග්‍රීසියෙන් කියනවා MR සමානයි MC MRMC විශ්ලේෂණය. MRMC විශ්ලේෂණය. MRMC විශ්ලේෂණය. right? දැන් පුතාගේ එන්න 50 වෙනි පිටුවට ඇවිල්ලා අංක 1 2 කියලා දාන්න. 1 2 කියලා දාන්න. මෙතන ලියන්න TRTC විශ්ලේෂණය MRMC විශ්ලේෂණය කියලා ලස්සන දාන්න. හරිද? right. එහෙනම් TRTC විශ්ලේෂණයයි MRMC විශ්ලේෂණයයි. හොඳයි. අපි ගමු පළවෙනි එක පුතේ මොකක්ද? මුළු අය බාර මුළු පිරිවැය විශ්ලේෂණය. TRTC විශ්ලේෂණය. අපේ අරමුණ මොකක්ද පුතේ? අපේ අරමුණ තමයි ලාභය උපරිම කරන්න හදන්න ඕන ඒකක සංඛ්‍යාව හොයාගන්න. අපේ අරමුණ මොකක්ද පුතේ? ලාභය උපරිම කරන්න හදන්න ඕන ඒකක සංඛ්‍යාව හොයාගන්න එක. ලාභය උපරිම කරන්න හදන්න ඕන ඒකක සංඛ්‍යාව හොයාගන්න එක. මේ බලන්න. ලාභය උපරිම කරන්න හදන්න ඕන ඒකක සංඛ්‍යාව හොයාගන්න. පුතේ ලාභය 5. හැදෙන්නේ කොහොමද? ලාභය හැදෙන්නේ කොහොමද? 5. මෙන්න ලාභය හැදෙන්නේ පුතේ TR ගෙන් අඩු කරන්න ඕන TC. මොකද කරන්න ඕනේ? TR ගෙන් අඩු කරන්න ඕන TC. TR කිව්වේ මොකක්ද? මුළු අය භාගය. TC කිව්වේ මොකක්ද? මුළු පිරිවැය.
TR කිව්වේ මුළු අයභාරය, TC කිව්වේ මුළු පිරිවැය. එතකොට TR ගෙන් අඩු කරන්න ඕන TC. TR ගෙන් අඩු කරන්න ඕන TC. TR මං ගන්න 1000යි. TC 750. TC 750. TR 1000යි TC 750. මේ දෙක අතර පරතරය කීයද? 250. ඔය දෙක අතර පරතරය 250. ඒ දෙක අතර පරතරය නේද පුතේ ලාභය කියන්නේ? ඔව්. ඒ දෙක අතර පරතරය තමයි මොකක්ද? ලාභය. එහෙනම් TR උයි TC අතර පරතරය තමයි මොකද්ද පුතේ? ලාභය. මේ දෙක අතර පරතරය උපරිම වෙන තැනදී ඔය දෙක අතර පරතරය උපරිම වෙන තැනදී මේ පැත්තේ මොකක්ද උපරිම වෙන්නේ? ලාභය උපරිම. ඔන්න ඕක තමයි TRTC විශ්ලේෂණයේදී කියන්නේ. අය බුලදයක් මුළු ආදමේ මේ කියන්නේ මොකද්ද? ලාභය උපරිම කරන්න හදන්න ඕනේ ඒකක සංඛ්‍යාව හොයන්නේ. ලාභය උපරිම කරන්න හදන්න ඕනේ ඒකක සංඛ්‍යාව හොයන්න යන්නේ. ලාභය උපරිම කරන්න හදන්න ඕනේ ඒකක සංඛ්‍යාව හොයද්දි මගේ පුතේ බලන්න. ලාභය උපරිම කරන්න හදන්න ඕනේ ඒකක සංඛ්‍යාව හොයද්දි මොකක්ද තියෙන තත්ත්වය? ඔය ලාභය හොයන්නේ කොහොමද? TR ගෙන් අඩු කරනවා TC. නේද? TR ගෙන් අඩු කරනවා මොකක්ද? TC. TR ගෙන් TC අඩු කරනවා. තර TR 1000යි TC 750යි. ඒ දෙක අතර වෙනස කීයද? 250. තර මේ දෙක අතර පරතරයෙන් කියවෙන්නේ ලාභය. මේ දෙක අතර පරතරය උපරිම වන තැන ලාභය උපරිමයි. ඔය TRTC විශ්ලේෂණයේ කඩේරි ටිකක් තියෙනවනේ. කඩේරි මත නෙමෙයි. එයින් ඉස්සරහින් මෙන්න මේක ලස්සනට ලියලා දාගන්න. ඔන්න ඔක තමයි concept එක. पेपर क्लास से डाले तो दिए अंतिम पेपर क्लास के यूट्यूब डाले थी पेपर क्लास 1 के लिए डाले थे पेपर क्लास 1 के लिए डाले थे හරිද ළමයි හොඳයි පුතේ මෙන්න මේකේ කරන්නේ මෙන්න මේක මුළු ආදායම් මුළු වියදම් විශ්ලේෂණය කරන්නේ මෙන්න මේකයි තාම සරල වැඩක් තියෙන්නේ අපි TR උයි TC ගන්නවා මෙන්න
Q ප්‍රමාණය මේ පැත්තට ගන්න TRTC. මම TR කිව්වේ මුළු අය භාරය total revenue. මොකද TC කිව්වේ total cost. දැන් පුතේ මෙන්න TR ප්‍රස්ථාරගත කරොත් ඔය මුළු අය භාරය වගේ නිමවුම් ප්‍රමාණය වැඩි වෙනවා සරල රේඛාවක් ඔන්න ඔය. මුළු අය භාරය ප්‍රස්ථාර TR ප්‍රස්ථාරගත කරොත් ඔන්න ඔය. Right? TR මුළු අය භාරය වගේ. TC පුතේ මෙන්න මෙහෙම. TC ඔය. පුතා තියරි පුතා නම් බලන්න ඔරිජිනල් මෙන්න TC. නේ? දැන් මේ කැපිච්ච තැන් දෙකක් පහළට යමු. Q1 කියලා දාමු. Q1 Q2 Q3 කියලා දාමු. Q1 Q3 right? පුතේ දැන් බලන්න හොඳට. මෙන්න මේ Q1 නිමවුම් මට්ටමට මේ පැත්තේ හොඳට බලන්න. TC උඩ TR යට. ඒ කියන්නේ මුළු අය භාරයට වඩා මුළු පිරිවැය වැඩි. බලන්න හොඳට. TR යට TC උඩ. ඒ කියන්නේ මුළු අය භාරයට වඩා මුළු පිරිවැය වැඩි. මේ හරිය පුතේ ආර්ථික ලාභ. ආර්ථික ලාභ. ආර්ථික ලාභ. අලාභ. මේ හරිය අලාභ. ඇයි අලාභ? TR යට TC උඩ. ආයි මෙතනින් එහා පැත්ත බලන්න. ආයිත් ආර්ථික ලාභ. ආයිත් ආර්ථික ලාභ. TC උඩ TR යට. එන අපි කියනවා පුතේ කෙලින්ම Q1 නිමවුම් මට්ටමට අඩු මට්ටම් වලදී සහ Q3 නිමවුම් මට්ටමට වැඩි නිමවුම් මට්ටම් වලදී ආර්ථික අලාභ. මේ අවස්ථා දෙකේම පුතේ TC උඩ TR යට. TC උඩ TR යට. එනමුත් මෙන්න මේ Q1 QT නිමවුම් මට්ටම් දෙකේ තමයි අතර තමයි තියෙන්නේ මොකද්ද? ආර්ථික ලාභ. ඔය දෙක අතර මට්ටමේ තමයි තියෙන්නේ මොකද්ද? ආර්ථික ලාභ. දැන් අපේ නිගමනය මොකද්ද? මෙන්න නිගමනය. මොකද්ද නිගමනය? TR TC අතර පරතරය උපරිම වන තැනදී ලාභය උපරිම. මොකක්ද අපේ මූලධර්මය? TR TC අතර පරතරයෙන් කියවෙන්නේ ලාභය. TR TC අතර පරතරයෙන් කියවෙන්නේ මොකක්ද? ලාභය. TR සහ TC අතර පරතරය උපරිම වෙනකොට මොකක්ද උපරිම වෙන්නේ පුතේ? ලාභයත් උපරිම. ඒක තමයි අපේ මූලධර්ම. ඒක තමයි අපේ සංකල්ප. දැන් අපි පුතේ මේ දෙක අතර පරතරය උපරිම වන තැන හොයමු. මේ මාඩියුල් අරන් බලාගෙන යනවා මේ දෙක අතර පරතරය උපරිම වෙන්නේ කොතෙන්දීද? එතෙන්දි තමයි ලාභය උපරිම. මොකද මේ TR TC අතර පරතරය උපරිම වෙන්නේ කොතෙන්දීද? එතෙන්දි තමයි ලාභය උපරිම. එහෙනම් බලන්න පුතේ හොඳට TR TC අතර පරතරය උපරිම වෙන තැනට යන්න.
බලමු. මේ දෙක අතර පරතරය උපරිම වෙන තැන මෙන්න Q2. මේ දෙක අතර පරතරය උපරිම වන තැනදී නිමවු ලාභය උපරිම. අපි කියමු මෙන්න ලාභය උපරිම වන නිමවු මට්ටම. ලාභය උපරිම කරවන සමතුලිත නිමවු මට්ටම. right. okay. ලස්සන රූපේ දාගන්න. රූපේ දාගන්න. එහෙනම් Q2 නිමවු මට්ටමේදී තමයි ලාභය උපරිම වෙන්නේ. right. හොඳයි. එහෙනම් පුතේ බලන්න. TR TC අතර පරතරය උපරිම වෙන තැනදී ලාභය උපරිමයි. right ලියන්න යටින්. හිස්තැන මත ලියන්න. ආන්තික විශ්ලේෂණයේ හිස්තැන ළඟ ලියන්න. ආයතනය සෑම නිමවුම් ඒකකයක් පාසාම. so වැරදුනා. තප්පරේ ලියන්න මෙහෙම. පූර්ණ තරංකාරී ආයතනයක් කෙටි කාලයේදී පූර්ණ තරංකාරී ආයතනයක් කෙටි කාලයේදී පූර්ණ තරංකාරී ආයතනයක් කෙටි කාලයේදී සමතුලිතයට පත්වනුයි. පූර්ණ තරංකාරී ආයතනයක් කෙටි කාලයේදී සමතුලිතයට පත්වනුයි.
පූර්ව තරංකාරී ආයතනයක් කෙටි කාලයේදී සමතුලිතයට පත්වනු වේ. ලාභ උපරිම කිරීමට අදාළ නිමවුම් මට්ටම තෝරා ගැනීමෙනි. මුළු අයබාර මුළු පිරිවැය විශ්ලේෂණය ළඟ ලියන්න. පූර්ව තරංකාරී ආයතනයක් කෙටි කාලයේදී සමතුලිතයට පත්වනුයේ ලාභ උපරිම කිරීමට අදාළ නිමවුම් මට්ටම තෝරා ගැනීම. ලාභ උපරිම කිරීමට අදාළ නිමවුම් මට්ටම තෝරා ගැනීමෙන් ලාභ උපරිම කිරීමට අදාළ නිමවුම් මට්ටම තෝරා ගැනීමෙනි. පූර්ව තරංකාරී ආයතනයක් කෙටි කාලයේදී සමතුලිතයට පත්වනුයේ ලාභ උපරිම කිරීමට අදාළ නිමවුම් මට්ටම තෝරා ගැනීමෙනි. ලාභ උපරිම කිරීමට අදාළ නිමවුම් මට්ටම තෝරා ගැනීමෙනි. right. ලාභ උපරිම කිරීමට අදාළ නිමවුම් මට්ටම තෝරා ගැනීමෙනි. හොඳයි. ලාභය උපරිම කිරීමට අදාළ නිමවුම් මට්ටම තෝරා ගැනීම. රතු පැනතර ගන්න. TR සහ TC අතර පරතරය. 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 උපරිම වන ලක්ෂයේදී TR සහ TC අතර පරතරය උපරිම වන ලක්ෂයේදී TR සහ TC අතර පරතරය උපරිම වන ලක්ෂයේදී ලාභය උපරිම වේ. TR සහ TC අතර පරතරය උපරිම වන ලක්ෂයේදී ලාභය උපරිම වේ. හරිද මයි පුතේ? හොඳයි. ලාභය උපරිම වේ. හරි. එහෙනම් ළමයි දැන් වෙලාව බලමු පොඩ්ඩක්. 8:35යි. දැන් වෙලාව 8:35යි. හරියටම 9:35ට පන්තිය පටන් ගන්නවා. එතකොට පුතේ 11:00 වෙද්දි පන්තිය ඉවරයි. ඒතර පුතාට මේ දවල් කාලේ පළදායි දෙයකට යොදා ගන්න පුළුවන්. ආයෙ හවස 4 ඉඳලා 6 වෙනකම් පන්තිය. හරිද? දැන් ඔන්න පැයක් ඉන්ටර්වල්. පැය හොඳට විවේකයෙන් ඉන්න ඕන. හරිද? රයිට්. පැයක් ඉන්ටර්වල් 9:35ට සම්බන්ධ වෙන්න.